ආයුබෝවන් සුබුදෑසනක් වේවා ඔබට. උදා වෙලා තියෙන්නේ නොවැම්බර් මාසේ 7 වෙනි සෙනසුරාදාව. දවස සෙනසුරාදා වුණාට දැන් සතිය දින සතියන්ත කියලා වැඩි වෙනසක් නැහැ. හැම දවසක්ම මේ දවස්වල එක වගේ දැනෙන්න පටන් අරන් තියෙනවා. මොකද මේ පවතින වාතාවරණයත් එක්ක නිරන්තරව කතා කරන කාරණාව කොවිඩ් වසංගත තත්ත්වය කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඉතින් කෙසේ හෝ අපිට ඒ ගැනම වැඩිපුර කතා කරන්න වෙන නිසා අර සතිය දින සතියන්ත කියලා වෙනසක් නැතුව අපි මේ මැදිරිය තුල ඉඳෙමින් ජාතික පුවත්පත් සියල්ලටම පාහේ අවධානය දෙමින් ඒවායේ ආවත්කාලින වුණු තොරතුරු දැන කියා ගනිමින් ඒවත් මේ තුලට එකාසු කරමින් හැම විටම ඔබ දැනුවත් කරමින් ඔබට තොරතුරු නිර්වද්‍ය තොරතුරු සහ වගකීමෙන් කිව හැකි තොරතුරු ඉදිරිපත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් අදත් ඒ කටයුත්ත ආරම්භ කරන්න අපට අවසර අපි දන්නවා ඔබ බලාගෙන ඉන්නවා කියලා මේ සත්‍යන්තේ උනත් මොනවද අලුත් වෙලා තියෙන්නේ මොනවද අලුතෙන් ලැබෙන තොරතුරු ආරංචි කියලා. දැන් අද පත්තරවලට නම් මේ කාරණා මම හිතනවා ඇවිත් නැතුව ඇති කියලා. බැලු බැලමට අපට දකින්නට ලැබුණේ නැහැ කිසිදු පුවත්පතක පළ වෙලා තිබෙන ආකාරය 30 වන කොවිඩ් මරණයත් මෙරටින් වාර්තා වෙනවා. ඊයේ රාත්‍රිය වන විට තමයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරන්නේ ප්‍රකාශයටපත් වෙන්නේ. යනුවෙම ප්‍රවෘත්ති නිවේදනයේම මා අත තිබෙනවා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 30 වන කොවිඩ් ආසාදිත මරණය මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කළ බව ඊයේ රාත්‍රියේ හරියටම රාත්‍රියේ 11 මිනිත්තු 10ට වාර්තා කරන්නේ මේ කාරණාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසල ගුණවර්ධන මහතා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුඇව මහතා මේ කාරණාව තහවුරු කරනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ අංගොඩ ජාතික බෝධ රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබෙමින් සිටි 23 හැවිරිදි මෝදර ප්‍රදේශයේ පදිංචි කියන්නේ කොළඹ 15 පදිංචි පුද්ගලයෙක් කියලායි සඳහන් කරන්නේ. වයස අවුරුදු 23ක තරුණයෙක්. මේක අපි ටිකක් විශේෂයෙන් බැලිය යුතු කාරණාවක් බවට පත් වෙනවා. නමුත් ඔහු මේ මරණයට හේතු විදිහට සඳහන් කරන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා නිසා ඔහුට මේ මරණය අත් වූ බව. කෙසේ හෝ වේවා මෙය ඊටාම සුවිශේෂ තත්වයක්. දැන් මේ ආසාදිතයෝ මෙයන් පහුගිය දිනවල අපිට ඊයේ දිනේ වෙන විට වාර්තා කරන පසු මේ පෙරදා තත්ත්වයක් එක්ක ගත්තාම මරණ 5ක් පිළිබඳව. අද අපි ඊයේ රාත්‍රියේ ලැබුණු මේ තොරතුරත් එක්ක ඊට පෙර දින සිදු වූ මේ මරණය වාර්තා කරනවා. ඒ රෝහල් ගතව ප්‍රතිකාර ලබද්දී සිදු වූ මරණයක් විදියට. නමුත් මේ තරුණ පුද්ගලයෙක් දියවැඩියා රෝගී සංකුලතා නිසා තමයි ඔහු මිය යන්නේ. දැන් අපි දකින්න තව තත්ත්වයක් තමයි රජීය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙහිමත් මේ කාරණාව වෙත අවධානය දෙනවා මා දුටුවා උන්ගේ මාධ්‍ය සාකච්ඡා තුළදී. ඇතැම් විට අපේ ප්‍රවෘත්ති තුලින් එහෙම දකින්නට ඇති. මේ සිදුවන එක් මරණ පිළිබඳව විමර්ශනය කිරීම අපිට විමර්ශනය කරගන්නට බැරි. එහෙම නැත්නම් අපිට අවධානය යොමු කරන්නට බැරි තරම් ප්‍රමාණයක් ගොඩ ගැහිලා නැහැ තවමත්. ඒ නිසා මේ එක් මරණ පිළිබඳ අවධානය දෙමින් මොන හේතුපාදක සාධක මතද මේවා සිදු වෙන්නේ සහ කොළඹ නගර සභා බල ප්‍රදේශය ආශ්‍රයෙන් තමයි මේ මරණ බොහොමයක් වාර්තා වෙන්නේ. විශේෂයෙන් මහල් නිවාස සංකීර්ණ ආශ්‍රිතව අපි උත්සාහ කරනවා මේ වැඩසටහන තුළදී අද දවසේදී මේ සම්බන්ධ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් බලධාරීන් කවුරු හෝ වගකීම් යුතු අයෙක් සම්බන්ධ කරගෙන මේ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් අවබෝධයක් ඔබට ලබා දෙන්නටත් අපි ඉදිරියට තබාගෙන මේ කාරණාව ඔබට මුලින්ම ඉදිරිපත් කළා වගේම අපි බලමු අද දවසට අදාළ ජාතික පුවත්පත්වල මොනවද වාර්තා වන කරුණු කාරණා කියලා. මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර 9305ට නැගී තවත් 563ක් සුව වී රෝහලින් යති. අපි මේ දිනවල දකින තවත් විශේෂත්වයක් තමයි ආසාදිතයින් වාර්තා වීම. දැන් ලෝක සංඛ්‍යා දත්ත සැලකීමට ගත්තත් අපේ සෞඛ්‍ය කාර්යාංශයේ ගෙනෙන සෞඛ්‍ය දත්ත මේ කොවිඩ් ආසාදිතයින්ගේ දත්ත සැලකිල්ලට ගත්තත් ඊයේ දවසෙත් ආසාදිතයෝ 400ක් 500ත් 500ත් අතර සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් දෛනිකව ආසාදිතයින් ලංකාව තුල මුණ ගැහෙනවා. ඒක ලෝක දත්තත් තහවුරු කරනවා 400ක් කියලා ඊයේ දවස වන විට වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව මුළු සංඛ්‍යාව 12970. 13000ට ඉතාම ආසන්නයේ තමයි පවතින්නේ. බොහෝ විට මේ යන විදිහත් එක්ක මේ යන රටාවත් එක්ක අද දිනේදී 13000 සම්පූර්ණ වෙන්න පුළුවන් ආසාදිතයෝ සංඛ්‍යාව. ඒ අතරේ අපේ සුව වෙලා යන සංඛ්‍යාව රෝහල්ගතව ප්‍රතිකාර ලැබලා සුව වී යන සංඛ්‍යාවත් ඉහළ අගයක් ගන්නවා. එනු 7000 ඉක්මවන ප්‍රමාණයක් මේ වෙන විට සුව වී ඒ වගේම 5000 ඉක්මවන ප්‍රමාණයක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් අපි සඳහන් කරන්නට ඕනේ. මේ අතරේ අනුපොකුරු නිර්මාණය වීම පැත්තෙන් සුවිශේෂත්වයක් ගන්නවා
දැන් වැඩිපුර කතා බහට ලක් වෙන තැන් බවට පත් වෙමින් තිබෙනවා වැලිකඩ බන්ධනාගාරය. ඒ වගේම වරාය පරිශ්‍රයේ කොළඹ වරාය පරිශ්‍රයේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් සංකීර්ණ තත්ත්වයක් ගෙන තිබෙන බවක් පේනවා. බොරැල්ල ළමා රෝහලේ තත්ත්වය ගැන අපි සැලකිල්ලට ලක් කරන්නට ඕනේ. ඒ වගේම ආරක්ෂකාංශවල තත්ත්වය පිළිබඳව පොලිසියේ ආසාදිතයෝ සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වීමක් මේ වන විට දකින්න තිබෙනවා. මේ ආදී වශයෙන් තමයි කිව් නොකිව් අනුපොකුරු කිහිපයක් නිර්මාණය වෙනවා අපට දකින්නට ලැබෙන්නේ. අද ප්‍රධාන පුවත විදියට ලංකාදීප පුවත්පතත් වාර්තා කරන්නේ වැලිකඩ සිරගෙදර රැඳවියන් නිලධාරීන් 32 දෙනෙකුට කොරෝනා. 500කට PCR මුළුතැන්ගේ 150ක් නිරෝධානයේ ආහාර වෙලත් පමා වේ කියලා මේ කාරණා වාර්තා කරද්දී අපි දකිනවා දිවයින පුවත්පතත් සිය ප්‍රධාන පුවත් වාර්තාව විදිහට මේ කාරණාව ගෙනෙනවා. වැලිකඩ තවත් රැඳිවියෝ 23කට කොරෝනා 22 දෙනෙක්ම කාන්තාවෝ කියලයි සඳහන් කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව වැඩිදුර යමක් දැන ගැනීමට කොහොමද මේ වැලිකඩ බන්ධනාගාරය තුළට දැනට වාර්තා වෙන ආකාරයට මේ වෛරසය ආසාදනය වන්නට ඇත්තේ මේට බලපෑ හේතු මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග මේ ආදී කාරණා පිළිබඳව බන්ධනාගාර අධිකාරී පාලන චන්දන ඒකනායක මහතා සම්බන්ධ කරගනිමින් වැඩිදුර තොරතුරු දැනගන්නට අපේ නිෂ්පාදක කාණ්ඩායම සඳහා මම හිතන්නේ සූදානම්. අපට පුළුවන් ද එතුමා සම්බන්ධ කරගන්නට? ඔව් අපි මේ කතා කරමින් යන අතරතුර උත්සාහ කරනවා එතුමන්ව සම්බන්ධ කරගෙන මේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතුළත තත්ත්වය පිළිබඳව වඩාත් අවධානය දෙන්නට මේ වෙලාවේ සෞඛ්‍යාංශ ආරක්ෂකාංශය වෙත අවධානය යොමු කරලායි තියෙන්නේ. සුබ උදෑසනක් ඔබතුමන්ට චන්දන ඒකනායක මැතිතුමනි. සුබ උදෑසනක් ඔබතුමන්ට. ඔව් අපි මීට දින කිහිපයකට පෙර ආතුව දින කිහිපයක් කියන්නත් බෑ සති කිහිපයකට පෙර ආතුව උදෑසන වැඩසටහනින් අපි මුණ ගැසී බොහෝ වැදගත් කරුණු කාරණා මේ සියත ටීවී තුලින් බන්ධනාගාර පාලන අධිකාරීවරයා ඇසුරෙන් ඔබට ලබා දෙන්නට කටයුතු කළා. එතුමා තමයි මේ දුරකථන මාර්ගයෙන් දැන් සම්බන්ධ වෙලා ඉන්නේ චන්දන ඒකනායක මහතා. මම ඔබතුමන්ගෙන් මුලින්ම දැනගන්නට කැමති අද පත්‍රවල ප්‍රධාන සිරස්තල අතරටත් ඇවිත් තිබෙනවා වැලිකඩ බන්ධනාගාරයේ 32 දෙනෙකු ආසාදිතයින් බවට පත්වීම පිළිබඳව. මේ ගැන පැහැදිලි කිරීමක් ඔබට කරන්න පුළුවන්ද මුලින්ම? ඔව් ඇත්තම දැනට දින දෙකකට පෙර පළවෙනිම PCR පරීක්ෂණයේදී අහඹුලෙස කරන ලද PCR පරීක්ෂණයේදී කාන්තා රැඳවියන් 4 දෙනෙකුත් පිරිමි රැඳවියන් 2 දෙනෙකුත් එක් නිලධාරියෙකුත් ආසාදිතපත් වුණා. ඊට පසුව පෙරේදා දිනේදී කරන ලද පරීක්ෂණවලදී එහි ප්‍රතිඵල ඊයේ ආවා. එහිදී කාන්තා රැඳවියන් 22 දෙනෙකුත් පිරිමි රැඳවියෙකුත් කොවිඩ් ආසාදිත බවට පත් වුණා. ඒ අය හැමදෙනාම වැලිකන්ද රෝහලට මාරු කරා. ඉතින් අදත් ඊයේ කරන ලද PCR පරීක්ෂණත් අදත් අපිට ප්‍රතිඵලයි. ඒ අනුව අපි ගන්න ඕනේ පියවර ගන්න තමයි දැන් පහුගිය දිනවල මේ මිනුවන්ගොඩ පෑලියගොඩ මේ කොවිඩ් පොකුරු නිර්මාණය වෙනකොට දෙවන රැල්ලක් රට තුළ නිර්මාණය වෙනකොට අප දුටු ඔබ ගත් හොඳ ක්‍රියාමාර්ගයක් තමයි බන්ධනාගාර තුළට බාහිර පුද්ගලයන් ඇතුළු වීම අමුත්තන් ඇතුළුම හැකිතාක් පාලනය කරන්නට පස්සේ සම්පූර්ණයෙන් මේ නවතා දමන්නට කටයුතු කර තිබෙනවා. එවැනි පසුබිමක් තුලදී එවැනි ආරක්ෂක ක්‍රියාදාම ගෙන තිබියදී කොහොමද බන්ධනාගාරය තුළට එන්නට ඇත්තේ කියන එක පිළිබඳව දැනට අදහසක් තිබෙනවා. ගැන පරීක්ෂණ කළ තිබෙනවාද? ඔව් ඇත්තම අපිටත් මේක හරි පුදුමයි. මොකද නිසාද අපි සියලුම ආර්ථික සංවිධාන සහ දැන් අලුතෙන් එන රැඳවියෝ සියලුම දෙනාම අපි ඒක තැන්වල ඒ කියන්නේ අපි ගත්තොත් එම පල්ලල් වෙන කඳවුරට යවනවා කොළඹින් එන අලුතෙන් බන්ධනාගාර වලට ඇතුළත් කරන්නේ නැහැ. මේ අය තවත් 14 ගත කරලා නැවත බන්ධනාගාරයට ඇතුල් කරන් පස්සේ කරපු ලද පරීක්ෂණයේදී PCR පරීක්ෂණය තමයි මේක ආපහු පොසිටිව් වුණා කියලා අපි සොයාගත්තේ. ඒ නිසා ඇත්තටම අපි දැනටමත් තාමත් මේ පිළිබඳව හරි දැනකට ඇවිල්ලා නැහැ කොහෙන්ද මේක ආවේ කියලා. ඉතින් ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඇත්තටම අපිත් මේක තාම සොයමින් පවතිනවා. යම් තැන්වල සඳහන් වෙනවා මේ බාහිරින් ඖෂධ දීමට පැමිණි පුද්ගලයෙක් කරහා ආසාදනය වන්නට ඇති බවට තොරතුරක්. එහි යම් සත්‍යතාවයක් වන දිවසේ පරීක්ෂණ කරනවාද? මෙහෙමයි ඒක ගැන ඒ බාහිරින් කියන්නේ ඖෂධ සංයෝජකලා ඉන්නවා. බත් ඒ වුණාට මේ විදිහට ආවක් කියලා අපිට තාම හිතාගන්න බෑ. අපි ඒ පිළිබඳව මොකද
වල කාන්තාංශයට පිරිමියන්ශයට තැන් දෙකක් නෙදීන්නේ. ඔව්. කාන්තාංශය වෙනමත් පිරිමියන්ශය වෙනමත්. වෙනම. ඒ අනුව අපිට හිතා ගන්න බෑ කොයි විදිහටද මේක ආවේ කියලා. ඉතින් ඇත්තටම ඉතින් අපි සියලුම නිලධාරීන් ඒ සමහර අය කියන්නේ එළියේ පිට වැඩට එන අය ඉන්නවා, නිල නිවාසවල පිට වැඩට එන අය ඉන්නවා. ඔව්. මේ හැම දේ ගැනම අපි තාම සොයමින් පවතිනවා. හොඳයි. එතකොට දැන් ඉතිරි අය රැක ගැනීම සඳහා ගෙන යන ආරක්ෂිත වැඩපිළිවෙල මොන වගේද බන්ධනාගාරය? ඊයේ පෙරද දවසේ මුද්‍රාගාර කොමසාරි ජනරල්තුමා සත්වලේඛන නිකුත් කරා. ඒ වගේම ප්‍රතිපීම් පැවැත්වුවා. මේ හැම අධිකාරිවරයෙකුට උපදෙස් දීලා තියෙනවා. තමන්ගේ හැම සිර මැදිරියක්ම කියන්නේ සිර වාට්ටුවක්ම ඒ අය විතරක් එළියට ගන්න දෙන්න. අනිත් සම්බන්ධකම් ඇති කරන්න එපා. සම්බන්ධකම් සම්පූර්ණයෙන්ම නවත්තන්න. කියන්නේ සිර කරුවන් අතර මේ වාසිකයෝ අතර තියෙන සම්බන්ධකරුත් නවත්තලා ඒ අය වෙන ජෙන්මින් වශයෙන්ම එළියට අරගෙන ඒ අයට ඉරේලියේ ඉන්න ඒ අය පමණයි. දැනට වාට්ටුව සිටින එකගදියෝ පමණක් අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම يعني කොත්තමල්ලි වගේ මේ ආයුර්වේද බෙහෙත් ආයුර්වේද දැන් මේ තියෙන දැන් මේ නියම කරලා තියෙන දේවල් ලබා දෙන්න. ඒ වගේම ප්‍රතිශක්තිය වර්ධනය සඳහා ප්‍රතිශක්ති කරන මේ ඖෂධ ලබා දෙන්න. ඒ වගේම අර අත්ෝදන දේවල් ඒවා කොහොම බන්ධනාගාර ඇතුලේ ඈති කරලා තියෙන මේ වගේ මුඛ ආවරණ හැම බන්ධනාගාරයකම සෑම නේවත් විදිහටම ලබා දීලා තියෙනවා. ඒ වගේම නිලධාරීන්ට ඒව උපදෙස් දීලා තියෙන නිලධාරීන් දැන් ඒ විදිහට තමයි සූදානම්. අපි මේක මාස ගාණක්ම අරගෙන ගියා. ඇත්තටම ඒ කියන්නේ මාස ගාණක් අපි පරිස්සම් කරගත්තා මේක. මේ තත්ත්වයේදී මේ දෙවිනි රැල්ලක් එක්ක ආපු තමයි අපිට තියෙන්නේ. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ විදිහට වෙන් කරලා මේ අයව තියන්න. ඉතින් මේක බන්ධනාගාරයේ ලේසි කාර්යයක් නෙවෙයි. අධික ජනගහනයක් ඉන්නවා. 32000ක ජනගහනයක් බන්ධනාගාර ඇතුළත ඉන්නකොට මේක ලේසි නෑ. ඒ වුණාට අපි කොහොම හරි උත්සාහ කරනවා. මොකද අපි මේ උත්සාහය අපි කොහොම හරි ජය ගන්නවා. මොකද අපිට තියෙන සීමිත පහසුකම් බන්ධනාගාර ඇතුළේ ඉඩකඩ ප්‍රමාණයට. හැබැයි සෞඛ්‍ය අංශ ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශය ඒ හැමදේම කොයිඩ් මර්ධනය සඳහා ජාතික ව්‍යාපාර හැමදේම අපිත් එක්ක මේ අවස්ථාවේ සම්බන්ධ වෙලා අපිත් එක්ක වැඩ කරනවා. ඔව් අපි ඔබෙන් මේ කාරණා විමසන්නට හේතුනේත් ඒකයි. මොකද ඔබ පසු අපි මීට පෙර අපි සමග තිබ්බ සාකච්ඡාවකදී සඳහන් කළ කාරණාවක් තමයි රඳවන්නට පහසුකම් තියෙන ප්‍රමාණයට වඩා අපි හිතමු දසදහසක පමණ ප්‍රමාණයක් රඳවන්න පුළුවන් ඉඩකඩේ 30000ක් පමණ රඳවන්න වෙලා තියෙනවා. එතකොට මේ කාරණාව පැතිර යාමේ මේ වෛරස් තත්ත්වය පැතිර යාමේ ඉඩකඩ වැඩි. ඒ නිසාමයි ඔබ සම්බන්ධ කරගෙන මේ ගැන විමසන්න කටයුතු කළේ. අවසාන වශයෙන් මම අහන්නේ මේ සම්බන්ධව නෙමෙයි. පසුගියද ඇති වූ තත්ත්වය පිළිබඳව මොණරාගල ඇති වූ තත්ත්වය පිළිබඳව අලුත්ම තොරතුරු දැනගන්නට පුළුවන් කමක් තිබෙනවාද? ඒ සම්බන්ධව අප දැක්කන්නේ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ සම්බන්ධ විමර්ශනයක් සිදු කරනවා කියලා බන්ධනාගාරයේ ඇති වූ කලබලකාරී තත්ත්වය පිළිබඳව රැඳවියෙක් මිය ගියා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ආරක්ෂකාංශයේ ආයෙත් තුවාල ලැබූ බව දැනගන්න ලැබෙනවා. එහි නවතම තත්ත්වය මොකක්ද? දැනට මේ තත්ත්වය හොඳටම පාලනය වෙලා තියෙනවා. උඹ රජවියාගේ පශ්චාත් බඳ පරීක්ෂණය ඊයේ දිනේ පවත්වන තාම මට ඒ ගැන විස්තරයක් කියන්න බෑ. තාම පරීක්ෂණ මට්ටමේ තියෙන නිසා බන්ධනාගාර තත්ත්වයක් රජවියන්ගේ පාලනයක් පොදින් යනවා. අපි පරීක්ෂණ පශ්චාත් බල පරීක්ෂණ ප්‍රතිඵල සහ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ ප්‍රතිඵල අපි ලැබුණු දවුණන් පස්සේ මේ පිළිබඳව ඉතිරිලා කතා කරමු. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි ඔබ කතා කරාට. හොඳයි. අපි නැවත මෙවැනි යමක් දැනගන්න අවශ්‍ය වුණොත් ඔබ අනිවාර්යෙන්ම අමතන්නට සූදානම්. බොහොම පැහැදිලි පිළිතුරක් ලැබුණා. බන්ධනාගාරයේ වැලිකඩ බන්ධනාගාරයේ මේ ඇතිවිලා තිබෙන තත්ත්වය පිළිබඳ විශේෂයෙන් අපි අවධානය යොමු කළේ නැවතත් සඳහන් කරන්නට ඕනේ. රඳවන්නට පුළුවන් ප්‍රමාණයට වඩා සෑම බන්ධනාගාරයකම ඉතිරී ගිය ආකාරයක් තමයි දැනගන්නට ලැබෙන්නේ. රැඳවියන් එහෙම තත්ත්වයක බන්ධනාගාර තුලින් මේ විදිහට ආසාදිතින් මුණ ගැසීම තත්ත්වය පාලනය කර ගැනීමට
අපහසු කාරණාවක් වෙන්න පුළුවන්. රතන මාර්ගයෙන් සම්බන්ධ කරගන්න ලැබුවේ බන්ධනාගාර අධිකාරී පාලන හා පුනරුත්ථාපන චන්දන ඒකනායක මහතා. අප මේ ආකාරයෙන්ම සූදානම් සෞඛ්‍යංශ නිලධාරීන් බලධාරීන්වත් ඉදිරියේදී සම්බන්ධ කරගෙන ඔය පොලිසියේ අජිත් රෝහණ මහතා වැන්නන් සම්බන්ධ කරගන්න මේ නවතම තත්ත්වයන් පිළිබඳව ඔබ දැනුම්වත් කරන්නට අද දිවයින වාර්තා කරනවා නිරෝධාන පනත ක්‍රියාත්මකයි මාස්ක් නොදැමූ 30කට දඩ මෙන්න අපි කලින් උපුටාගත් වාර්තාවත් ඒ වගේම දැන් මේ කියවන සිරස්තලයත් අද දිවයින පුවත්පත වාර්තා කොට තිබෙන ආකාරය ඔබට දැන් දකින්නට පුළුවන් මාස්ක් නොදැමූ 30කට දඩ නිරෝධාන පනත ක්‍රියාත්මක වුණේ අද කීයක නෙවෙයි නිරෝධාන පනත දැන් දින ගණනාවක ඉඳලා කාලයක ඉඳලා ක්‍රියාත්මකයි. නමුත් තවමත් මේට අනවනත නොවන අනුගතව කටයුතු නොකරන පිරිස් මේ රට තුළ ඉදීම තමයි පුදුමයට කාරණාව බවට පත් වෙලා තින්නේ. මේ තරම් පැතිරීම වේගවත් එහි බරපතලකම වැඩි කියන එක නිරන්තරව මාධ්‍ය මගින් අදාළ සෑම අංශයකින්ම ජනතාව දැනුම්වත් කරද්දිත් ඒ ගැන අවධානය යොමු නොකිරීම ඊටම කනගාටුවට කාරණාවක්. ඒ අතරේ මේ පිළිබඳව නිරන්තරව නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක විශේෂයෙන් සඳහන් කරනවා වගේම අද ලංකාදීපේ අපට දකින්න පුළුවන් මෙහෙම වාර්තාවකුත් ඇඳිරිය සදුදා ඉවත් විය හැකි නමුත් පරිසම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර බොවන රෝග විද්‍යායතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා උපුටා දක්වමින් අද ලංකාදීපේ වාර්තා කරනවා සදුදා ඇඳිරි නීතිය ඉවත් කිරීමේ ඉඩකඩ තිබෙනවා කියලා ඔහුත් අවධාරණය කරනවා. ඒ වගේම යුද හමුදාපති ලුතුනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාත් මේ කාරණාව අවධාරණය කරනවා. ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාත් මේ කාරණාව පැහැදිලි කරනවා. සදුදා වන විට බොහෝ විට මේ බස්නාහිර පළාතේ පමණක් නෙවෙයි දැනට ඇඳිරි නීතිය පනවා ඇති අනිකුත් ගම්මාන ආශ්‍රිතවත් මේ ඇඳිරි නීතිය ඉවත් කිරීමේ හැකියාවක් පවතින බව. හැබැයි මේ ඇඳිරි නීතිය ඉවත් කරන්න ඇඳිරි නීතිය ඉවත් කළා රට සාමාන්‍යතට පත් කිරීමේ හැකියාවක් පවතින අවස්ථාවක නොවේ. මේ තමයි අපි පැහැදිලිව අවබෝධ කරගත යුත්තේ. ඒ නිසා නම් කරලම තිබෙනවා පාසල්, උපකාරක පන්ති, සිනමා ශාලා, සැනකෙළි පැවැත්වීම, ඒ වගේම විශේෂ අවස්ථා බොහෝමයක් මේ වෙලාවේ අත්‍යවශ්‍ය කාරණාවලට පමණක් අවධානය දෙමින් ඒවා නොපවත්වා පුළුවන් තරම් දේවල් නොපවත්වා ඒ වගේම පැවැත්විය යුතුම කාරණා සිදු කළ යුතුම කාරණා අවමගුලකදී 25කට පිරිස සීමා කිරීම මංගල උත්සවයකදී 50කට පිරිස සීමා කිරීම මේ ආදී කරුණු මත පිහිටා කටයුතු කිරීම පිළිබඳවත් මාර්ගෝපදේශ දැන් නිකුත් වෙමින් තිබෙනවා. එපමණක් නෙවෙයි මේ වන විට අපි මේ ලෝකයේ සිටින්නේ දෙවන රැල්ලක. අප මුහුණ පාමින් ඉන්නේ එහි ප්‍රතිවිපාක. තුන්වන රැල්ලක අවධානමක් පිළිබඳව දැන්ම කතා වෙනවා. ලබන වසරේ 2021 මුල් භාගයේ වන විට මේ තුන්වන රැල්ල ආරම්භ විය හැකි බවයි කියන්නේ සෞඛ්‍ය විශේෂඥයන් ලෝකයේ මේ වර්ධනය විය හැකි බවත් මෙවර තිබෙන ප්‍රබලතාවයට වඩා ප්‍රබලතාවයක් ඒ වන විට වෛරසය පෙන්눔 කළ හැකි බවත් දැන්ම කියනවා. ඒ නිසා දැන් තියාම මාර්ගෝපදේශ සකසමින් මේ සඳහා වැඩපිළිවෙල රට තුල දියත් වෙද්දී අපි දිවයින පුවත්පතේ දකිනවා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ගෙන්නපු විදිය ප්‍රශ්නකාරී කියලා. මේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව සඳහා අවශ්‍ය උපකරණ ගෙන්වීමේදී මෙරටට සිදු වී තිබෙන ගණදෙනුව විනිවිද භාවයකින් තොරව සිදු වී ඇති බවට පාර්ශව ගණනාවක් චෝදනා කරන මහ සංගරුවන පවා චෝදනා කරනවා අපට දකින්නට ලැබෙනවා. එහෙම පසුබිමක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මේ ගැන පමණක් නෙවෙයි ඔවුන් මේ දින ගණනාව පුරාම විශේෂයෙන් අවධානය යොමු කරන කාරණාවක් තමයි ආසාදිතයෝ සිතියම් ගත කිරීම සිදු නොවෙනවා නම් තමන් මේ අදාළ කාර්යය තවදුරටත් ඉදෙන්ට සූදානම් නැත්නම් තමන් ඉවත් වෙනවා කියන එක පිළිබඳව. ඉතින් මේකට පටහැනි කාරණාත් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඔවුන්ට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වනවා දකින්න පුළුවන්කම තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය වැනි ආයතන සංවිධාන. කෙසේ හෝ වේවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මා මේ කියු කරුණු වගේම තවදුරටත් අවධාරණය කළ කරුණු කාරණා ගණනාවක් ඇතුළත් පුවත් වාර්තාවක් අප සතුව තිබෙනවා. අපේ ප්‍රවෘත්ති ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය තුළ අඩංගු වුණා. අප දැන් සූදානම් මේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස් දැක්වීම වෙත ඔබ යොමු කරන්නට. ශ්‍රාවකතුමා අපිට රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ දැක්ව අදහස් වෙත යොමු වන්නට පුළුවන්ද? ඒ නරඹන්නට අවස්ථාවක් තිබෙනවද? මොකද එහිදී වැදගත් කාරණා කිහිපයක් වුණ අවධාරණය කරනවා. ඉන්න බෑ. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතකදී ප්‍රකාශයට පත් කරේ රටක් වසා ගැනීම නෙමේ ප්‍රථම ප්‍රියවර විය යුත්තේ. පැය 24ක් ඇතුළත අපිට පරීක්ෂණ වාර්තාව ලබා ගන්න පුළුවන් නම් අද දවසේ පරීක්ෂණ වලින් අද දවසේ තීන්දුව ගන්න පුළුවන්. එයින් අපි බලාපොරොත්තු වෙන්නේ පරීක්ෂණ වාර්තාවල තියෙන ප්‍රමාදය ඉවත් කරලා සිතියම් ගත කිරීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් කිරීම. රාජ්‍ය වෛද්‍ය නිලධාරී සංගමයේ දිගින් දිගටම ඉල්ලා සිටියා මේ පරීක්ෂණ වල ප්‍රමාදය අවම කරගත යුතුයි කියන කාරණය. පරීක්ෂණ ධාරිතාව වැඩි කරගත යුතු කාරණය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඉතාමත් කාර්යක්ෂම පුද්ගලයෙක්. ඒ වගේම අපිට එතුමා ගැන යම්කිසි විශ්වාසයක් තියෙනවා. අපි එතුමාගෙන් ඉල්ලා සිටියේ මේ කාරණය අද දවස
හෙට දවස වෙද්දී අපි නිවැරදි කරගන්න ඕනේ. මේ ප්‍රශස්ත මට්ටමකට ගේන්න ඕනේ. වසංගත රෝග විද්‍යා ඒකකයේ විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ලෙවල්ස් 4ක් පිළිබඳ. අපි ඉන්නේ තාම ලෙවල් 3 එකේ කියන කාරණය සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලිව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට අපි මේ වෙලාවේ ගන්නා තීරණ අනුව මේ තියෙන බරපතල තත්ත්වය අපි ලෙවල් 4 එකට ඊළඟ තත්ත්වයට යනවද නැද්ද කියන තීරණය තීන්දුව වෙන්නේ අපි අද දවසේ ගන්නා තීරණ සමග. ඒ තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. අපි මේ වන විට ගන්නා තීන්දුව තීරණය. ඒ තීන්දුව තීරණ ගැනීමේ කාරණාව ඔබට මට තීරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක රාජ්‍ය බැදිහත් වීමත් එක්ක මේ නියාමනයේ උපදෙස් දීමත් එක්ක සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ මගින් සිදු කළ යුත්තක්. නමුත් ඒ ගන්න තීන්දුව තීරණ ක්‍රියාවට නැංවෙද්දී ඒවට අනුගතව ක්‍රියාත්මක වීම කටයුතු කිරීම අමනත වීම ජනතාවක් විදිහට අපට කළ හැකි කාරණා. ඉතින් අපි බලමු තවදුරටත් මොනවද අද මේ වන විට තිබෙන්නේ කියන එක පුවත් වාර්තා අතර දකින්න සුවිශේෂ තත්ත්වයන්. මව්වරුන් 12ක් දරුවෝ 20ක් ආසාදිතයෝ බොරැල්ල ළමා රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා. බොරැල්ල රිච්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්වය ගත්තොත් පහුගිය දින කිහිපයේ මුළුල්ලේම පුංචි දරුවන් කීප දෙනෙකුටම ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වීමත් එක්ක මේ වන විට ඒ තත්ත්වය 32ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. එය ඊතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි, විශේෂයෙන් ළමා රෝහලක මේ තත්ත්වය මතුවීම. නමුත් රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂකවරයා විජේසූරිය වෛද්‍ය අධ්‍යක්ෂකවරයා මෙහිදී සඳහන් කරන කාරණාවක් තිබෙනවා. කිසි කෙනෙක් බයක් සැකසංකාවක් තබා ගන්න එපා. රිච්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමට අවශ්‍ය සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් තිබෙනවා. රෝහල් ගතව ප්‍රතිකාර ලැබුව අයගෙන් තමයි මේ ආසාදිතයෝ බිහි වෙලා තියෙන්නේ. ඔවුන් හඳුනාගෙන තියෙනවා. ඒ නිසා අවශ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන නිසා අනවශ්‍ය බයක් ඇති කරගන්නට එපා. මොකද නිතිපතා පැවැත්වෙන සායන තිබෙනවා. ඒ වගේම ඖෂධ ලබා දීම තිබෙනවා. අනිවාර්යයෙන්ම රෝහලට පැමිණීමට සිදුවන පිරිසක් ඉන්නවා. ශල්‍ය කර්ම තිබෙනවා. මේ ආදී කාරණා නිසා ඒවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට දැඩි ආරක්ෂක රැකවල් මැද අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා කියන එකයි රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කරන්නේ. ජනතාවට ඒ නිසා සෞඛ්‍ය ක්‍රමවේද උපරිමයක් ආරක්ෂා කරගනිමින් තමන්ගේ ආරක්ෂාවත් සලසා ගනිමින් මේ කටයුතු වල දෙන්න හැකියාව තිබෙන බව එතුමා සඳහන් කරනවා. ඒ වගේම තමයි එතුමා පහුගිය දිනවල කළ ප්‍රකාශයක් වගේ මතකයට නැගෙනවා මේ කාරණාවත් එක්ක. මේ පුංචි දරුවෝ 12 දෙනෙක් මේ දරුවෝ 20 දෙනෙක් මෙතන ආසාදිතයි කියලා සඳහන් වෙනකොට මේ අයට ආරක්ෂා වීම පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් නැති අය. හැබැයි මව්පියෝ වැඩිහිටියෝ මේ ගැන ඒ අයව දැනුවත් කිරීමත් ඒ වගේම දරුවෝ ආරක්ෂා කර ගැනීම සඳහා නිසි ක්‍රමවේද අනුගමනය කරා නම් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව තමයි බොහෝ වෙලාවට මේ තත්ත්වයන් දකින්න ලැබුණේ. මේ රෝහලෙත් වාර්තා වෙන දරුවෝ බොහෝ දෙනෙක් ඒ වාර්තා වෙන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධතා පෙන්වන ආසාදිතයෝ. එතකොට ඒ නිසා මේ දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ කාර්යභාරයේ වැදගත්කමත් මේ වෙලාවේ රෝහල් අධ්‍යක්ෂකවරයා මතු කොට දක්වනවා. අපි ඒ අතරේ දකින දිනමින පුවත් වාර්තාවක සඳහන් වෙනවා. කලින් අපි කිව්වා මුඛ ආවරණ නොපැළඳි 30කට දඩ ගැසීම පිළිබඳව දිනමින වාර්තා කරනවා. නිරෝධාන නියෝගවලට පටහැනිව වැඩ කළොත් වසර 5ක සිරදඬුවම් වත් විඳින්නට වෙනවා කියන එක. ඉතින් මේ කරුණු කාරණා අපි මෙතරම් අවධානයට යොමු කරන්නේ බොහෝ විට ලබන සදුදා සිට තවත් පෑ ගණනාවකින් අනතුරුව සාමාන්‍ය විදිහට කොළඹ නගරය ඇතුළුව බස්නාහිර පළාත විවෘත කිරීම සඳහා කටයුතු කෙරේවි කියන එක පිළිබඳව ඉගි පළ වෙමින් තිබියදී සහ දැනට ඇඳරි නීතිය පනවා ඇති ඇතැම් ප්‍රදේශවල ඇඳරි නීති ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවට ඉගි පළ වෙමින් තිබියදී. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරන කාරණාව තමයි මේවට පටහැනිව කියොත් අපිට මොනවද විඳින්නට වෙන්නේ කියන එක මම හිතන්නේ නිරන්තර දැනුවත් කිරීමත් ඉතාමත්ම වැදගත්. ඒ ආකාරයෙන් හෝ මේ අවනතව ජනතාව තබාගෙන කටයුතු කිරීම මේ වෙලාවේ ඉතාම ප්‍රයෝජනවත් වෙන නිසා කොවිඩ් පාලනය මර්ධනය සඳහා අපිට තිබෙනවා තවත් බොහෝ පුවත් වාර්තා මේ ආශ්‍රිත කාරණා වගේම අනෙකුත් කාරණා ඒවට යොමු වන්නට පෙර ආතුව මේ සතියාන්තයේ අපි මේ වෙලාවේ රට තුළ පවතින වසංගත තත්ත්වයට අදාළ කාරණා තවනම් බොහෝමයක් තිබෙනවා. ඒ තිබුණාට අපි වෙනත් කාරණා දකින නිසා ඒ වෙතත් අවධානය යොමු කිරීම හිතන්නේ වැදගත් වෙනවා. දිනමින ප්‍රධාන සිරස්තල අතරේ දකින්න පුළුවන් කෝටි 2ක අයිස් කිලෝ 2ක් ගාල්ලේදී සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් පිළිබඳව. පහුගිය කාලයේ මුළුල්ලේම දිනපතා මේ විදිහට මත්ද්‍රව්‍ය කිලෝ ගණනේ අත්අඩංගුවට ගත් අවස්ථා දෛනිකව වාර්තා වුණත් මේ රටේ උද්ගත වෙච්ච තත්ත්වයක් එක්ක එහිත් යම් පාලනය වීමක් දකින්න ලැබුණාද කියලා හිතනවා. මත්ද්‍රව්‍ය සංසරණයේ පාලනය වෙලා
වෙලාද නැත්නම් ඒ සම්බන්ධ බැටරීම් පාලනය වෙලාද කියන එකයි මෙතන තිබෙන ගැටලුකාරී තත්ත්වය. කෙසේ හෝ වේවා රජය නම් ආරක්ෂකාංශ නම් ප්‍රකාශ කරන්නේ මොන තත්ත්වයේ වසංගත තත්ත්වයේ වුවත් මේ කටයුතු දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම සඳහා Taman බැඳී සිටින බව ඒ සඳහා කටයුතු කරන බව තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ අතර දිනමිනේ වාර්තා කරනවා කටින චීවර රාජ්‍ය මහා පුණ්‍ය මහෝත්සවය ජනපති අගමැති අනුග්‍රහයෙන් සෝමාවතී රාජ මහා විහාරයේදී අද හෙට දෙදින ක්‍රියාත්මක වන බව පෙර රජ සමයෙන් පස්සේ තමයි මේ ආකාරයෙන් ඒ ඊටාම සුවිශේෂ සන්ධිස්ථානයක් ඓතිහාසික සන්ධිස්ථානයක් බවට නිසා පත්වනවා. කටින චීවර පඬු පෙවීමේ මංගල්‍ය මේ ආකාරයෙන් සෝමාවතී පුදුබිම තුළ සිදු වීම. ඒ වගේම අපි දකින තවත් විශේෂ අවස්ථාවක් විදිහට සලකන්නට පුළුවන් ඩී.ඒ. රාජපක්ෂ 53 වැනි ගුණ සමරුව පැවැත්වුණා. එහි අවස්ථාවක් දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 53 වැනි ගුණ සමරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව අභියසදී ඊයේ පැවති අවස්ථාව පිළිබඳව දිනමින අද ඡායාරූප සටහනක් එක්ක වාර්තා කරද්දී දිව ඉන පුවත්පතත් මේ පිළිබඳව වාර්තාකරණයට අමතක කරන්නේ නැහැ. අදක ඇතුල් පිටු වාර්තා තුලත් ඩී.ඒ. රාජපක්ෂ චරිතය පිළිබඳව ලිපි කීපයක්ම ලියවී ඇති ආකාරය මෙන්න දිව ඉන පුවත්පත අද වාර්තා කොට ඇති ආකාරය ඊයේ තිබ්බ එම සැමරුම පිළිබඳව මා සූදානම් දිනමින පුවත්පතේ ඇතුල් පිටුවක් තුල තිබෙන මේ ඩී.ඒ. රාජපක්ෂයන් පිළිබඳව ජනදුක නිව් හදවත ඩී.ඒ. රාජපක්ෂ නමින් පළකොට තිබෙන ලිපිය වෙත යම් අවධානයක් යොමු කරන්නට. ඇයි ඔහු මෙතරම් සුවිශේෂ දේශපාලන භූමිකාවක් වන්නේ කියන එක පිළිබඳව මම හිතන්නේ අපි මහා ලොකු විග්‍රහයකට මේ පැහැදිලි කිරීමකට යාමේ අවශ්‍යතාවයක් නැහැ. මේ රටට ජනාධිපතිවරු දෙන්නෙක් අග්‍රාමාත්‍ය තනතුරට ඒ වගේම විපක්ෂ නායක තනතුරට කතානායක තනතුරට අමාත්‍ය තනතුරු වලට සිය පුතුන් දායාද කළ පියෙක් විදිහට මෙරට දේශපාලනය තුළ සුවිශේෂ භූමිකාවක් හොබවනවා මේ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමන් දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමන් මේ සටහන තුල දකින අපි විශේෂ ඡායාරූපයකුත් තිබෙනවා පියාණන් විදිහට පුත්තු සිව් දෙනා සමග බාල කාලේ ඔවුන් සිව් දෙනා සමගම මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා චමල් රාජපක්ෂ මැතිතුමා මේ අය කුඩා කාලයේ පියාණන් සමග සිටින ඡායාරූපයකුත් මේට අන්තර්ගත වන නිසා එය සුවිශේෂ වටිනාකමක් ඇති පුවත් වාර්තාවක් බවට පත් වෙනවා. මේ ලිපිය සුගතපාල මැන්දිස් විසින් සම්පාදනය කරන ලද්දක් බවත් අපි සඳහන් කරන්නට ඕනේ. අපි ඊළඟට අවධානය යොමු කරන කාරණා අතරේ තිබෙනවා මිද්දනිය මහාවිද්‍යාලයේ ජාතික පාසලක් කරන්න ජනාධිපතිවරයා විසින් උපදෙස් දීම පානීය ජල ගැටළු වලට වෛද්‍ය හිඟයට විසඳුම් ලබා දීමේ අවස්ථාවක් පිළිබඳව අද දිනමින පුවත්පත වාර්තා කරනවා. රටේ මොන වාතාවරණයක් පැවතියත් සාමාන්‍ය කටයුතු ඉදිරියට පවත්වා ගැනීම සඳහා දැඩි උත්සාහයක් ගන්නා බවක් තමයි මේ පුවත් වාර්තා තුළ අපට දකින්නට ලැබෙන්නේ. ඊළඟට අපි බලමු තවත් අනෙකුත් පුවත්පත්වල තිබෙන විශේෂ කාරණා වාර්තාකරණයන් වෙත අවධානය දීලා දිවයින පුවත්පතේ තිබෙනවා ජනපති කොමිසමට එරෙහිව සජබ පැමිණිල්ලක්. මේ කාරණාව තවත් පුවත්පත්වලත් තිබෙන්නට ඕනේ. මා දැක්කා දිනමිනේ වාර්තා කර තිබෙනවා ජනපති කොමිසමට එරෙහිව සමගි ජන බලවේග මන්ත්‍රීවරු අල්ලස් කොමිසමට පැමිණිලි කරති. දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවට එරෙහිව අල්ලස් දූෂණ පනතේ 70 වන වගන්තියට අදාළව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. මේක මුදල් නාස්තියක් විදිහට තමයි ඔවුන් අර්ථකථනය කරන්නේ. නිෂ්පාදකතුමා අපේ ප්‍රවෘත්ති විකාශය තුළ මේ සම්බන්ධ වාර්තාවක් අන්තර්ගත වෙලා තිබුණා. මේට සම්බන්ධව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඒ වගේම මායන්ත දිසානායක නලින් බණ්ඩාර ජේ.සී. අලවතුවල මේ ආදී මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම ඇතුළත්ව තිබුණා. මේ කොමිසමේ ක්‍රියාදාමය පිළිබඳව අපට පුළුවන් මේ විදිය දැන් නරඹන්නට. අපි ඉදිරියේදී ඒ ඔබට පෙන්වන්නට උත්සාහ කරන්නම් මේ පිළිබඳව මේ මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම වලට අපි අවධානය දෙන්නට සූදානම්. ඒදී ඔවුන් ප්‍රකාශ කර මතු කරන කාරණාවක් තමයි මේ තුල සිද්ධ වෙන්නේ මේ අනවශ්‍ය මුදල් නාස්තියක් තමන්ව දඩයම් කරගන්න ගන්නා උත්සාහයක්. හැබැයි අපි විශේෂයෙන් අවධාරණය කරන කාරණාවකුත් තිබෙනවා. මින් පෙර ඔවුන් ගත්තු ක්‍රියාමාර්ග පිළිබඳවත් වර්තමාන රජයේ පත් වුණාට පස්සේ නායකත්වයේ ඉඳලා මැති ඇමතිවරු බොහෝ දෙනෙක් විවේචනය කරන්නේ ඒ පෙරගත්තු ක්‍රියාමාර්ගත් තමන්ව දඩයම් කරන්න රාජපක්ෂවරු දඩයම් කරන්න ගත්ත ක්‍රියාමාර්ග විදියට තමයි ඔවුනුත් අර්ථකථනය කරන්නේ. ඒ පිළිබඳව එහෙම ගත්තාම ජනතාව විදියට මේ දෙකම බලා ඉන්න අපට දෙකම එකයි
වෙනසක් නැහැ කියන එක තමයි කියන්නට වෙන්නේ. වෙනසක් නැති තත්ත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. දිනමින පුවත්පත වාර්තා කරනවා ගත් ණය ගෙවන්න සහන කාලයක්. සෞභාග්‍ය COVID-19 පුනරුද්ධ ණය යෝජනා ක්‍රමයෙන් මේ විදිහට ගත් ණය ගෙවන්න සහන කාලයක් ලබා දීම පිළිබඳව තොරතුරු වාර්තා වෙද්දී අභියෝග හමුවේ අඛණ්ඩව පැවති උසස් පෙළ විභාගය අවසන් බවක් වාර්තා වෙනවා. ඊයෙන් තමයි විභාගයේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වනු ලැබුවේ. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාත් මාධ්‍ය දැනුවත් කරනු ලැබුවා. මොනතරම් අසීරු තත්ත්වයන් මැදද විභාගය ආරම්භ වෙනකොට නිරෝධායනයට ලක් කර සිටි සිසුන් කීප දෙනෙක් හිටියා. ඒ ප්‍රමාණය අතරතුරේදී වැඩි වුණා. එහෙම තත්ත්වයක් උඩ ආසාදිත දරුවන්ටත් විභාගය ලියන්නට අවස්ථාව සලසා දෙමින් ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් විභාගයේ මෙහෙයවන අයත් රැකගනිමින් විභාගයට මුහුණ දෙන දරුවෝත් රැකගනිමින් දැඩි පරිශ්‍රමයක් දරමින් මේ කටයුතු සිදු කළ ආකාරයත් ඒ සම්බන්ධ වෙච්ච පාර්ශවවලට සූතිපූර්වක වෙමින් තමයි අපි මේ කාරණාව ඇත්තටම ඉදිරිපත් කළ යුත්තේ. මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ ගත්තු පියවර පිළිබඳව. එලෙසින්ම සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ දෙසැම්බර් මාසයේ තමයි සාමාන්‍ය පෙළ පැවැත්වෙන්නේ. නමුත් එන වසරේ 2021 ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වීම පිළිබඳව ඊයේ තීන්දුවක් ගනු ලැබුවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කරනවා. අපිට දැන් පුළුවන්කම තියෙවි ඒ පිළිබඳව ඔහුගේ අදහස් දැක්වීම වෙත යොමු වන්නට. අපිට ඊළඟ තියෙන ඉලක්කය තමයි මේ 2020 දෙසැම්බර් මාසයේ පවත්වන සිට සාමාන්‍ය පෙළ විභාගය. ඒක අපි කටයුතු කරන්න කල්පනා කරලා දැන් සැලසුම් කරලා තියෙන්නේ දින නියම කරගෙන තිනවා 2021 ජනවාරි මාසයේ 17 වෙනිදා ඉඳලා මට මතක හැටියට 28 දක්වා. ඒ දවස් 10 තුල. ඒ වගේම අපි 2021 වසර සඳහා අධ්‍යාපන කාලසටහන දාලා තිනවා. ඒ වගේම ඔබ කවුරුත් දන්න 9 වෙනිදා අපි පවත්වන්න තිබුණා 3 වෙනි පාසල් වාරය. ඉතින් අපි මේ දක්වා කරගෙන ආපු වැඩපිළිවෙල අනුව අපිට සූදානම් වෙන්න වෙනවා මේ කොවිඩ් එක ජීවත් වෙලා මේ පාසල් වල ඉන්න මිලියන 4.5ක වෙච්ච දරුවෝ සඳහා අධ්‍යාපන කටයුත්ත නොකොඩවා කරගෙන යන්න. ඒ සඳහා ලොකු සූදානමක් තියෙනවා. අපි කරගෙන ආපු ඊ-තක්ෂිලාව යටතේ ඒ මාර්ගගත දුරස්ත සිමුලේෂන් කරලා LMS සිස්ටම් එකක් කරා අපි virtual classroom විදිහට අපි කටයුත්තක් කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා බොහොම පැහැදිලිව සඳහන් කළ අපේ කියු කාරණාව ඒ වගේම ඉදිරි අධ්‍යාපන කටයුතු දරුවන්ට ලබා දීම සඳහා කටයුතු කිරීමේදී තාක්ෂණය භාවිත කරනවා වුණාට තවමත් රට ඒ සඳහා 100% සූදානමක් නැති නිසා ඇතැම් පවුල්වල දරුවන්ට මේ කිසිදු පහසුකමක් නැති නිසා අන්තර්ජාල භාවිතය පමණක් නෙවෙයි ගුවන්විදුලි රූපවාහිනී මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන්න අවධානය යොමු වුණත් ඒ ඉටු කිරීමත් බරපතල ගැටලුවක් වී තිබෙන නිසා මේ සඳහා විකල්ප වෙත යාමේ අවශ්‍යතාවයක් මතුවලා තිබෙනවා. ඒ නිසා මුද්‍රණය කරන ලද නිබන්ධන කට්ටන ලබා දීම මේ ආදී කාරණා වෙත මේ වන විට අවධානය යොමුව ඇති බව විශේෂයෙන් අපි සඳහන් කරන්නට ඕනේ. මොකද මේ රටේ දරුවන්ට එකම විභාගයකට තමයි ඒ දරුවෝ සාමාන්‍ය පෙළදී ගත්තත් උසස් පෙළදී ගත්තත් ශිෂ්‍යත්ව විභාගයේදී ගත්තත් එකම ප්‍රශ්න පත්‍රයකට තමයි රටේම දරුවෝ මුහුණ දෙන්නේ අවසාන වශයෙන් ගත්තාම. එතකොට ඒ දරුවෝ ලබන අධ්‍යාපනය උන්ට ලැබෙන අධ්‍යාපනය ඒ සඳහා සූදානම් කරවීම මෙහිදී විවිධාකාරයෙන් සිදු වුණොතින් මේ වසංගත තත්ත්වය හමුවේ එහි දැඩි බලපෑමක් වන්නට පුළුවන්. ඔවුන්ගේ ඉදිරි අනාගතය තීරණය වීමේදී විභාග පැවැත්වීමේදී මේ ආදී කාරණාවලදී කොවිඩ් නිසා පීඩාවට පත් කර්මාන්ත ලබන වසරේ ඉහළ වර්ධන වේගයක් ගන්නවා ශ්‍රී ලංකා මහ බැංකුව. අර සාමාන්‍යයෙන් කියන හැටියට හිත නිවන කතාවක් දෝමන්දා කියලත් හිතෙනවා බැලූ බැල්මට මේ සිරස්තලය කෙසේ හෝ වේවා ශ්‍රී ලංකා මහ බැංකුව නිකන් නෙවෙයි මේ කාරණාව කියන්නේ COVID-19 වසංගතයේ හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ කර්මාන්තාශ්‍රිත කටයුතු 2021 වසරේදී සැලකිය යුතු ඉහළ වර්ධන වේගයක් වාර්තා කරනු ඇතැයි උන් අපේක්ෂා කරනවා කියලයි සඳහන් වෙන්නේ. දිනමින පුවත්පතේ මුල් පිටුවේ පහලින්ම මේ සිරස්තලය වාර්තා වෙන ආකාරය ඔබට දැන් දකින්නට පුළුවන්කම තිබේවි. කාටුන් එක ආසන්නයේම මේ පුවත වාර්තා වී ඇති ආකාරය මා දැකය තවත් පුවත්පතුත් ඒ පිළිබඳව අවධානයට ලක් කරලා තිබෙනවා. මේ කර්මාන්ත නගා සිටුවීමේ කාරණා වගේම සෞභාග්‍ය ණය යෝජනා ක්‍රමය ජනතාවට ව්‍යාපාරික ආයතන වලට ලබා දුණු ණය යෝජනා ක්‍රමයේ සහන කාලය ගෙවීමේ සහන කාලය මාස 6 සිට මාස 9 දක්වා දීර්ඝ කිරීම කෙරෙහිත් අවධානය යොමු වී ඇති බවත් අපි සඳහන් කරන්නට ඕනේ. ඒ එක්කම අපි දකින කාරණා කීපයක් තිබෙනවා දිවයින පුවත්පතෙත් ඒවට යොමු වන්නට පෙර ආතුව තප්පර කීපයක් ඕන වෙනවා වෙලාව බලන නැවත ඔබ තවදුරටත් මොනවද තියෙන්නේ කියලා අපි අර කලින් වාර්තා කළ කාරණාවකට නැවත එක්කාසු කිරීමක්
කරන්න පුළුවන්කම තිබෙනවා. ජනපති කොමිසමෙන් හරින් නලින් අලවතු වලට සහ මයන්තට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව දිවයින වාර්තාවක් ගෙනනවා මුල් පිටුවේ. ඊට පහළින් තිනවා ජනපති කොමිසමට එරෙහිව සජබේන් පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තිබීම පිළිබඳවත් මෙන්න දිවයින අද ඒ පිළිබඳව වාර්තා කර තිබෙන ආකාරය. ඒ සමග අපි සූදානමින් සිටි එතුමන්ලාගේ අදහස් දැක්වීම මෙත දැන් අපිට ඔබව යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. බලමු මොකද කියන්නේ කියලා මේ කොමිසම ගැන. දකින්නවා දිගින් දිගටම මහාධිකරණයේ තියෙන නඩු සම්බන්ධයෙන් කැලෑ උසාවියක් එළිය ස්ථාපිත කරලා ඒ මහාධිකරණ උසාවියේ තියෙන සියලුම නඩු ලියවිලි කැලෑ උසාවියට ගෙනල්ලා නිවැරදිකාරයෝ වැරදිකාරයෝ කරන්නත් වැරදිකාරයෝ නිවැරදි කරන්නත් ලොකු කැලෑ උසාවියක උත්සාහයක් තියෙනවා. අපි දැක්කා මේ කොමිසමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් කැඳවීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිවරයා පැහැදිලිවම කිව්වා මේක කොමිසමට නීතිපති දෙපාර්තමේන්තුව සහභාගී වීම අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒකෙම පේනවා අපිට මේක කැලෑ උසාවියක්. මේ සඳහා රජයේ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් වෙලා තියෙනවා. පැහැදිලිවම කියන්නේ මේ වෙලාවේ අපි මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ මේ රජයේ මුදල් අවභාවිතාවය සම්බන්ධයෙන් කොමිසමේ සභාපතිතුමා ඇතුළු ඒ සියලු දෙනාටම විරුද්ධව තමයි මේ පැමිණිල්ල අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ පැමිණිල්ල අනුව අපි බලාපොරොත්තු වෙනවා සාධාරණත්වයක් ඉටුවේ කියලා. ඒ පරීක්ෂණ කරන ගමන් මේ රටේ දේශපාලනීයව වශයෙන් පත් කරලා තියෙන දේවල්ට විරුද්ධව අපි නැගිටිනවා. විශේෂයෙන්ම උසාවියේ විභාගන නඩු ඒ වගේ විභාග වෙලා තීන්දුව දුන්න නඩු සම්බන්ධවත් නැවත වරක් මේ ඇයට මේ කොමිෂන් සභාවට යන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. මම හිතන්නේ මේක ඉතාමත් නීති විරෝධී කටයුත්තක්. උසාවියේ තියෙන නඩු සම්බන්ධව ඒ වගේ විභාගන නඩු සම්බන්ධව යම් කෙනෙකුට කියන පැමිණිල්ලක් කරනවා නම් ඒක මම හිතන්නේ සදාචාරාත්මක නැහැ. ඔන්න සජබේ සමගි ජනබලවේගයේ අදහස් දැක්වීම ඒ පිළිබඳව ඒ අතරේ අපට පුළුවන් හෙට දිනේදී ඔබට තොරතුරු අනාවරණ කරන්න මේ කියන කාරණාව ගැන සමගි ජනබලවේගයේ හිඳමින් පහුගිය 20 වෙනි සංශෝධනයේදී ඒට පක්ෂව ඡන්දය භාවිත කළ മന്ത്രിවරු ඩයනා മന്ത്രിතුමිය ඇතුළු කණ්ඩායම මොකද්ද ගන්න යන ඉදිරි ක්‍රියාමාර්ග කියන කාරණාව පිළිබඳවත් ඉරිදා පුවත්පත් අද වාර්තා කර තිබෙන ආකාරය අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ පිළිබඳව ඔබට තොරතුරු ඉදිරිපත් කරන්නට. මේ අතරේ ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරනවා. මොකද මෙතෙක් උපුටා නොගත් මේ වසංගත තත්ත්වයටත් අදාළ වෙන කාරණා කීපයක්ම මා දකිනවා. කුලියාපිටිය නාරම්මල පන්නල පොලිස් වැයිකි වලින් කොරෝනා තව 10ක් වාර්තාවීම පිළිබඳව පුවතක් තියෙනවා. ඊළඟට ප්‍රතිකාර ලැබූ රෝගියෙකුගෙන් ජයවර්ධනපුර රෝහලට ලක්ෂ 80ක PCR යන්ත්‍රයක් තෑගි දීම පිළිබඳවත් ඒ තාම විශේෂ තත්ත්වයක්. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබූ රෝගියෙකු එම රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කර ඇතැයි රෝහල අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ලංකාදීපයට පැවසුවා කියලා. ඒ කියන්නේ එහෙම අනුන් ගැනත් හිතන අය මේ රටේ ඉන්නවා. එහෙම හැකියාව තිබෙන අය තව බොහොමයක් මේ රටේ ඉන්නවා. හැබැයි එවැනි දේ කරන්නටත් සිත පහළ වෙන්නටත් ඕනේ, පින් සිතුවිලි තියෙන්නටත් ඕනේ. කෙසේ හෝ වේවා ඔහු කර තිබෙන ඉතාම උතුම් පුණ්‍ය කර්මයක්. මේ රටේ මේ තවත් ජනතාව ගැන Taman වගේම තවත් අය ගැන හිතමින් අපි ඉතාම අගය කරනවා එවැනි පුරවැසියන් මේ රටේ ඉන්න. ඒ අතරේදී ගෙදර නිරෝධායනය වෙද්දී පල්ලෙවල වැසියෙක් මියාම පිළිබඳවත් තොරතුරක් තිබෙනවා ලංකාදීප පුවත්පතේ. ගෙදර නිරෝධායනය වෙද්දී පල්ලෙවෙල වැසියෙක් මරුට කියලා ඊ වාර්තාවේ තියෙන්නේ. රාගම පොලිසිය OICට කොරෝනා කියලාත් වාර්තා වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා තවමත් සඳහන් කරමින් සිටින්නේ නම් මේ භෝජනාගාර පාලකවරු මාර්ගයෙන් තමයි පෑලියගොඩ මත්ස්‍යවෙළඳ සංකීර්ණයට ගිය මේ අය මාර්ගයෙන් තමයි මේ පොලිසිය තුල ආසාදිතයෝ නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් පාරිතුටේ රාජකාරී ඉදිරියේ ඉන්න අය අතර ආසාදිතයෝ මුණ ගැහෙන්නේ නැහැ කියන එක සහ ඒ හඳුනාගත්තු පිරිස අතරින් නිරෝධානයට ලක් කරලා තියෙන පිරිස අතරින් තමයි ආසාදිතයෝ මුණ ගැහෙන්නේ කියලා තමයි අජිත් රෝහණ මහතා නම් සඳහන් කරන්නේ. නමුත් රාගම පොලිසියේ සේනාධිපතිවරයා ආසාදිතෙක් වීමත් එක්ක මුළු පොලිසියම විෂ බීජ හරණයට ලක් කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නට සිදු වුණා. ප්‍රදේශ කිහිපයක හුදකලා සීමා ඉවත් කිරීම පිළිබඳවත් සඳහන් වෙනවා. හලාවත ස්වයං නිරෝධායනය වෙමින් සිටි 5කට කොරෝනා ආසාදනය වී ඇති බවත් මාතරින් ඇවිත් මින්නේරිය බංගලාවක සංගවී සිටි කොරෝනා 30 දෙනෙකු සොයා ගැනීම මධ්‍යම තැපෑල්ල අනිද්දා අරි මධ්‍යම තැපෑල්ල හුවමාරුවත් වසා දමට සුදුන ආසාදිතයෝ දෙදෙනෙකු වාර්තා වීම නිසා අනිද්දා සිට එහි කටයුතු කියන්නේ සඳුදා දිනේ සිට එහි කටයුතු නැවත ආරම්භ කරනවා කියලාත්. මොකද වසා දැමූ පැතිවල ලියුම් ලක්ෂ 5ක පමණ ප්‍රමාණයක් මේ වෙන විට ගොඩ ගැසී ඇති බවත් ලංකාදීප පුවත්පත වාර්තා කරද්දී පුදුම සහගත මෙහෙම තොරතුරුත් තියෙනවා. ඇදිරිය මැද කොස්තාපල් මතුගමට ගොස් මිතුරාගේ පෙම්වතිය යතුරු පැදියෙන් ගල් කිස්සට ගෙනත් සරයන් පියාගේ පැමිණිල්ලට රාලහාමිගේ වැඩ තහනම් කියලායි වාර්තා කරන්නේ. මෙහෙමත් රාලහාමිලත් ඔය අතරේ ඉන්නවා.
මේ රාලහාමි පිළිබඳව වැඩ කටයුතු ඉදිරියේදී ගන්න නීතිමය ක්‍රියාමාර්ග අපට දැන කියා ගන්න ලැබෙවි. වගකීම් සහගත හැසිරීම සාමාන්‍ය පුරවැසියන්ට වගේම විශේෂයෙන් රාජකාරීන් යුතු නිලධාරීන්ට තිබෙන බව අපි අවධාරණය කරන්න ඕනේ. මෙන්න මේ පුවත් වාර්තා පළ වී තිබූ ආකාරය අද ලංකාදීප පුවත්පතේ මෙතික් ඉදිරිපත් කළ බොහෝ පුවත් වාර්තා දැන් ඔබට දකින්න පුළුවන්කම තිබෙනවා. මේ අතරේදී දැනට පවතින යම් යම් තත්ත්වයන් පිළිබඳව අප ආරම්භයේදීම සඳහන් කළා. මේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් බලධාරීන් වගකීම් සම්බන්ධ කර ගනිමින් අපි ඔබට තොරතුරු ඉදිරිපත් කරන්නට සූදානම් වෙනවා. යාවත් කාලින තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා යනවා අප නිෂ්පාදක කණ්ඩායම මේ වෙලාවේ සම්බන්ධ කරගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව ආයුබෝවන් සුබ උදෑසනක් වෛද්‍යතුමනි. ආයුබෝවන් සුබ උදෑසනක්. මම ඔබෙන් මුලින්ම දැනගන්නට කැමති ජයරුවන් බණ්ඩාර වෛද්‍යතුමනි මේ වෙලාවේ අපිට 30 වන ආසාදිතයාගේ මේ යාමතිය රාත්‍රියේ අනාවරණ වීමත් එක්ක අපි මෑත දිනවල දකින්න සුවිශේෂත්වයක් තමයි මේ කොළඹ නගර බල ප්‍රදේශය ආශ්‍රිතව තමයි වැඩි දිනෙක මිය යාම් පිළිබඳ වාර්තා වෙන්නේ. මහල් නිවාස සංකීර්ණවල ජීවත් වුණු අයත් බොහෝසෙයින් මේ තුල ඉන්නවා. ඉතින් මේ කොළඹම මේ ආසාදිතින් මිය යාමේ තත්ත්වයක් වාර්තා වෙන්න යම් සුවිශේෂ හේතුවක් තිබෙනවද? දෙවිත අවධානය යොමු වෙලා තිබෙනවද ඔබේ? COVID-19 ආසාදනය මිනිස්සු ගිහිල්ලා මිනිස්සුන්ට බෝ කරන ලෙඩක්නේ. දැන් සත්තුන්ගෙන් බෝ වෙන ලෙඩ තියෙන ඩෙන්ගු වගේ ඒවා. ඒ වගේදී අපි මදුරුව මර්ධනය කරනවා. දැන් COVID වෛරස් එක හැදෙන්නේ මිනිස්සුන්ගේ ඇඟ ඇතුලේ ශ්වසන පද්ධතිය ඇතුලේ. මිනිස්සුම තමයි මේක පතුරවන්න ඕනේ. දැන් කොළඹ නගරය කියන්නේ තදාසන්න ප්‍රදේශ, විශේෂයෙන්ම තදාසන්න ප්‍රදේශ වුවන් වැඩිපුරම ඔය ජනගහනය කුඩා ඊට ප්‍රමාණික වැඩිපුර පිරිසක් ඉන්න ප්‍රදේශවලනේ මේ දවස්වල මේ මරණ වැඩිපුර වාර්තා වෙන්නේ. එතකොට අපි මේ ගැන මහ ජනතාව දැනුවත් කරනවා මේ මාස 2-3ක් විතර කාලයක් තුල කොළඹ නගරයේ සහ සදාසන්න ජනගහනය වෙසෙන ප්‍රදේශවල කොවිඩ් පැතිරීමේ අවදානම වැඩි කියලා. ඒ නිසා වුන් වෙනුවෙන් ලොකු දැනුවත් කිරීමක් සහ වුන් නිරන්තරයෙන් අවධානයට ලක් කිරීමක් කරා මහ ජනතාව ගැවසෙන එක අඩු කරන්න සහ නිරන්තරයෙන් මුඛාවරණය දාගෙන ඉන්න මේ කියන කාරණා පිළිබඳව. දැන් ඒ කියන කාරණාවල් සමන් දුන්න පිරිස් සහ සෞඛ්‍ය නීති රීති වලට අනුගත වෙච්ච පිරිස් තවමත් ආරක්ෂිතව ඉන්නවා. එහෙම නොකරන පිරිස් අතර තමයි මේ ගැටලුව තියෙන්නේ. ඊළඟට තමයි දැන් ওই වියගිය වැඩි හරිය අවුරුදු 60ට 50 60 ආසන්නයේ උදවියන එක්කෙනයි දෙන්නයි ඉන්නේ අඩු වයසේ ළමයි. ඒගොල්ලෝ නොයෙකුත් සංකූලතා තියෙන රෝගවලින් පෙළෙන කට්ටිය. එතකොට මේ වැඩිහිටි කට්ටිය පාරට ආවේ නැහැ. කඩේ ගියේ නැහැ. පාටි වලට ගියේ නැහැ. මේ අනාරක්ෂිතව ඇවිදින ස්ථාන වලට ගියේ නැහැ. ඒ ගෙවල් වලට මේ විස බීජ අරන් ගිහලා තියෙන්නේ ඒ මියගිය උදවියගේ දරුවෝ. මේ කතාවත් අපි පුන පුඩා කිව්වා. ඒ නිසා නැවතත් මහ ජනතාවට කියන්න තියෙන්නේ මේක අපි අල්ලලා මූණේ ගා ගන්න ඕනේ ලෙඩක්. අපි අනාරක්ෂිතව ගැවසුනොත් එහෙම මේ ලෙඩේ අපි අතර පැතිරෙන්න පුළුවන්. ජනගහනයේ වැඩි ගැවසෙන ස්ථානවල මේක වැඩිපුර වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මහල් නිවාස, තට්ටු නිවාසවල ඉන්න කට්ටිය කියන්නේ ඒක ඇතුලේ පොලිසියයි හමුදාවයි දාලා මාස්ක් දාලා ඉන්නවද කියලා චෙක් කරන්න බැහැනේ. නමුත් ඒ ගෙවල් අතර අනාරක්ෂිතව සැරිසරුවොත් මේ ලෙඩේ පැතිරෙන්න පුළුවන්. ඊළඟ කාරණේ. දැන් මාස්ක් එකක් දාලා ඉන්නකොට 70%ක ආරක්ෂාවක් තියෙනවා කියලා හැම වෙලෙම අපි මහ ජනතාව දැනුවත් කරා. අඩුම ගානේ මේ සම්බන්ධතා පැවැත්වෙන අතරතුර මුඛ ආවරණයක් සහිතව හිටියොත් අපිට වෛරස් එක ආවත් එන්නේ 70%ක් පෙරිලා. ඒ නිසා ඒ වාසියත් අපිට තියෙනවා. කොවිඩ් එක හැංගිලා ජීවත් වෙන්න බෑ. ඒකට අපි මූණ දෙන්න ඕනේ. හදා ගන්න නැතුව ඉන්නත් ඕනේ. අපේ කටයුතු කරන්නත් ඕනේ. එකම උපක්‍රමය මෙතන only method අපි precautions use කරන එක හැංගිලා ඉන්න එක නෙවෙයි. ඉතින් නැවතත් කියන්න තියෙන්නේ ජනගහනය වැඩි ප්‍රදේශවල මේක පැතිරෙනවා. අපේ ගෙවල් ඉන්නේ අම්මලා තාත්තලාට රෝගී උදවියට ලෙඩේ ඒගොල්ලෝ ඇවිල්ලා ගන්න අපි ගිහිල්ලා දෙන්න ඕනේ. එළියට එන එක්කෙනා ගෙදරට විස බීජ අරන් යන්නේ නැතුව ඉන්න වගකීම දරන්න ඕනේ. මේක සාමූහික වගකීමක් විදිහට සියලු දෙනා කටයුතු කරන්න ඕනේ. ඔබේ පිළිතුර ඇතුලේ බොහොම වැදගත් කාරණාවකුත් මතුවුණා වෛද්‍යතුමනි. දැන් මේ විශේෂයෙන් තරුණ ප්‍රජාව එහෙම බෙදරින්න වැඩිහිටියෝ පිළිබඳව සැලකිලිමත් විය යුතු ආකාරය පිළිබඳවත්. ඒ අතරතුරදී අප දැන් අහන දකින තත්ත්වයක් තමයි ලෝකේ තුන්වන රැල්ලක් මතුවීමක් පිළිබඳව දැන්ම තියා කතා කරනවා. ඒ සඳහා මාර්ග උපදේශ ශ්‍රී ලංකාව තුලත් දැන් නිර්මාණය කරමින් තිබෙනවා. ලබන වසරේ මුල් භාගයේදී මේට අපට මුහුණ දෙන්නට වේවි කියන පුරෝකථනයක් මේ වන විට තිබෙනවා. මේ ගැන පැහැදිලි කිරීමක් ඔබට කරන්න පුළුවන්. දැන් ලෝකයේ මේක මේ අමුතුවෙන්
ඔක්කේ ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක්ම කළ යුතු මේ ප්‍රකාශයක්ම නොවෙන්න පුළුවන්. මොකද දැනුම කියන එක විද්‍යාත්මක දත්ත කියන ඒවා අපිට අන්තර්ජාලයේ ඕනතරම් හොයාගන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝකයේ විවිධ පරීක්ෂණවල වාර්තා මේ වෙනකොට සමාජ මාධ්‍යවල WhatsApp සහ Facebook හරහා සංසරණය වෙනවා. ඒ අධ්‍යයනය කරලා මේ කාරණා හොයාගන්න පුළුවන්. දැන් ඖෂධයක් ලබන අවුරුද්දේ මුල් කාර්තුව තුළ හොයාගත් වෙනකොටවත් ලෝකේ හොයාගෙන නැති වුණොත් එහෙම මේ දෙවෙනි රැල්ලේ මතුවෙන වෛරස් එකට වඩා දරුණු ප්‍රභේදයක් ලබන අවුරුද්දේ මතුවෙන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ මත ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම වුණොත් එහෙම මේ දැනට වැඩිහිටි ජනගහනට විතරයි මේ සහ ප්‍රතිශක්තිකරණය අඩු මනුෂ්‍ය ප්‍රජාවට විතරයි මේ වෛරස් එක වැළඳෙන්නේ කියන විද්‍යාත්මක මතය තියෙනවා. එය අභිබවා ගිය දරුණු ප්‍රභේදයක් ඉදිරියේදී මතුවීමේ අවදානමක් තියෙනවා කියන එක ලෝකේ කතා වෙන විද්‍යාඥයෝ පළ කළ තියෙන මතයක්. ඒ පිළිබඳවත් මූණ දෙන්න තියෙන එකම ක්‍රමය දැනට අපි ඉගෙනගෙන තියෙන රෙස්පිරේටරි එටිකට්. එහෙම නැත්නම් ආචාර ධර්ම පද්ධතියක් මේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව රෝග වළක්වා ගැනීම සඳහා කරනදී අපි හැමදාමත් කියන සරල කාරණා ටික නමුත් ඒවා විද්‍යාත්මකයි තාක්ෂණිකයි ඒ අනුගමනය කිරීම පමණයි. ඒ නිසා ඉදිරිය අවදානම් අපිට විතරක් නෙවෙයි ලෝකෙටම. පහුගියදා මේ මූලික සෞඛ්‍ය ක්‍රමවේද තුළ නැවත සමාලෝචනය කළ කාරණාවක් තමයි මීටරේ දුර ප්‍රමාණය පිළිබඳව. දැන් කියවෙනවා මීටර් 2ක දුර ප්‍රමාණයක්වත් පවත්වා ගත යුතුයි කියලා. ඒද සම්මතය මේ වන විට රටේ ක්‍රියාත්මක වෙන සහ ඉදිරියේදී ක්‍රියාත්මක වේ. මේ වෙන විට අපි මහ ජනතාව දැනුවත් කරන්නේ මීටරේ දුර ප්‍රමාණවත් මදි කියලා. මීටරේ 2ක් කියලා කියන්නේ මේ වෛරස්ගේ ප්‍රබලතාවයේ මත. ඒ කියන්නේ එක වෛරස් කීපයක් ආවත් කෙනෙකු ආසාදනය කරන්න පුළුවන් කියන විද්‍යාත්මක කාරණාව පදනම් කරගෙන ඉදිරියේදී මෙය හුළඟෙන් බෝ වෙන එකක් කියලා අනාවරණය වුණත් ඒකත් අමුතු අනාවරණයක් නොවෙන්නට ඉඩ තියෙනවා. මොකද වෛරස් මිනිස්සු මරනකොට වෛරස් මැරෙන්නේ නැහැ. වෛරස් ඒගොල්ලන්ගේ ජීවත් වෙන්න ක්‍රමේ වෙනස් කරගෙන වෛරස් ගුණණය වීම දිගටම සිද්ධ වෙනවා. අපි ප්‍රතිශක්තිකරණය නිපදවා ගැනීම තමයි කරන්න ඕනේ. හින්දා අපි මීටර 1.5 නෙවෙයි මීටර 2 පරතරය හෝ ඊටත් එහා ගිය සමාජ සම්බන්ධතාවයේ දුරස්ථභාවය පවත්වා ගැනීම වැදගත් සහ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරන්තරයෙන් අඩපණ වෙනමත් පැන්දුම් වැටි මේ අන්තරායකාර ඔය ඩ්‍රග්ස් වර්ග ඒ වගේ භාවිතා කිරීම ඊට පස්සේ ඒ වගේ වයින් ඈත් වෙන එක අත්‍යවශ්‍ය කාරණාවක් මහ ජනතාව ඊළඟට බොහෝ විට අපි හොඳ සංයමයකින් කටයුතු කරන එක වැදගත්. වැරදි ආචාර ධර්ම අනවශ්‍ය පාටි එක්සැක්ස් වීම නවත්තන එක වැදගත්. ශරීරයේ ක්‍රියාශීලීව තබා ගැනීම වැදගත්. ව්‍යායාම කිරීම වැනි ක්‍රියාවලියේදී වැදගත්. සංකූලතා තියෙන රෝග තියෙනවා නම් දැන් සෞඛ්‍ය මාධ්‍යශ ක්‍රමයක් හදලා දීලා තියෙනවා. ගෙදරට බෙහෙත් ගෙන්න ගන්න සායනයේ තියෙන බෙහෙත් සායනයට ගිහිලා බෙහෙත් ගන්න එපා කියලා තැපැල් දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා ඒ වගේ ක්‍රම අනුගමනය කළ පුළුවන් තරම් සමාජගත වීම අඩු කරන එක වැදගත්. කෙසේ වුවත් මේ සියල්ල එක්ක අපි නව සාමාන්‍යකරණය යටතේ සමාජයේ නැවත සාමාන්‍ය දිනදා වෘත්තීය කටයුතු වලට හැරෙන්නට ඕනි. අපේ ළමයින්ට විභාග තියෙන්නට ඕනි. පාසල් හැරෙන්නට ඕනි. අනිකුත් ව්‍යාපාරික කටයුතු මේ සියල්ල වෙන්නට ඕනි. ගොඩක් රටවල් නව සාමාන්‍යකරණය යටතේ ක්‍රමවේද පටන් ගත්ත. චීනය, ජපානය දහස් ගණන් තවමත් අසනීය මේ කොවිඩ් හැදෙන සහ මිය යන ඉන්දියාව, ඇමරිකාව ඇතුළු බොහෝ රටවල් නව සාමාන්‍යකරණය යටතේ ක්‍රියා කරන්න පටන් ගත්තා. අතිගරු ජනාධිපතිතුමන් මේ පිළිබඳව ජනතාව දැනුවත් කරා. ඒ නිසා ලොකු චර්යා ධර්ම වෙනසක් එක්ක නැවත අපි නව සාමාන්‍යකරණය යටතේ අපේ වැඩ කටයුතු ආරම්භ කරන්න මනා සංයමයක් අවශ්‍ය වෙනවා මේ රෝගය පාලනය කර ගැනීම සඳහා. ඔව් වෛද්‍යතුමනි මට අවසාන වශයෙන් ඔබෙන් විමසන්නට තිබෙන්නේ අප මේ ප්‍රේක්ෂක ඔබටයි කියන්නේ මේ සාකච්ඡා කරමින් ඉන්නේ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජාරුවන් බණ්ඩාර මහතාව මා අවසානයේ ඔබෙන් විමසන කාරණාව තමයි දැන් සදුදා බොහෝ විට ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතේ වගේම යම් ගම්මාන කීපයක ඇඳිරි නීතිය පනවා තිබෙනවා බල ප්‍රදේශ කීපයක ඒවත් ඉවත් කිරීමේ සූදානමක් පිළිබඳව සාකච්ඡා වෙනවා. වැඩි බරක් ඉවත් කිරීම පිළිබඳව තිබුණාට ආසන්න වශයෙන් මේ මරණ 5 කී දවසේදී වාර්තා වීම මේ ආදී කාරණාත් එක්ක විවිධ මතත් නිර්මාණය වෙනවා සමාජය තුළ. රට ඇරියේ මේ ආවරණය කරලා තිබෙන කලාප විවර කර යුතුද නැද්ද කියන කාරණාව පිළිබඳව ඔබේ අදහස මොකක්ද මේ පිළිබඳ? දැන් මරණයට පත්වෙච්ච කට්ටිය පිරිසට මේ රෝගය වැළඳෙන්නේ නැත්තේ මීට සතියකට බොහෝ ඊට එහා කාලයකදී ඒ 5 දෙනෙක් මරණයට පත්වීම කියන එක මතම මේ තීරණය වෙනස් විය යුතු නැහැ.
නමුත් රෝගීන් වාර්තා වීම ප්‍රමාණ පිළිබඳව යම් කිසි සතුටුදායක මට්ටමකට අඩුවීමක් තියෙනවා නම් සහ අනිකුත් අවශ්‍යතා විවිධ අංශයක කියන්නේ ස්ටේක් හෝල්ඩර්ස්ලාත් එක්ක එහෙම නැත්නම් අපි ගත්තොත් ආරක්ෂක අංශ ප්‍රජා වෛද්‍ය අංශය ඊට පස්සේ රෝහල් පද්ධතිය එතකොට අනිකුත් යාන්ත්‍රණයන් මේ සියල්ල එක සාකච්ඡා කරලා ගන්න සාමූහිකව ගන්න තීරණයක් මම හිතන්නේ මරණ 6 මත පහුගිය දවස්වල වෙච්ච දැන් ඊයේ රාත්‍රියකත් එක්ක 6 දෙනෙක් ඒ මත නෙවෙයි මේක වෙන්නට ඕනි වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය සහ ඕන් වාර්තා වෙන ආසාදිතයින් වාර්තා වෙන ප්‍රමාණයත් රෝහල් වල යම් යම් කාරණාත් මේ සියල්ල ගත්තාම රෝගී පැතිරීමේ ශීඝ්‍රතාවය පාලනය වෙලාද නැද්ද කියන කාරණේ මත විශ්ලේෂණයක් මත තමයි ඒක වෙන්නට ඕනි. ඒ හින්දා මරණ සංඛ්‍යාව මත මම හිතන්නේ ඒ තීරණය ගනිවි කියලා. මොකක් වුණත් ඒක කාගවත් පෞද්ගලිකව තනි තීරණයක් නෙවෙයි. ඒක මේ සාමූහික තීරණයක්. සාමූහික තීරණය ගන්නේ විද්‍යාත්මක සහ තාක්ෂණික පදනම් මත. ඒ හින්දා ඒකට මම වගේ අනි මතයක් ඉදිරිපත් කරලා මේ සමාජයට දෙන එක මම හිතන්නේ ඒක සාධාරණ දෙයක් කියලා. ඔබේ පිළිතුරත් එක්ක මට තව ප්‍රශ්නයක් පැන නගිනවා. මම හිතන්නේ ඒකටත් පිළිතුරු ලබා ගැනීම වැදගත් මේ වෙලාවෙම. දැන් මේ අපි දින 10ක පමණ කාලයක් සඳුදා ඉවත් කළොත් දින 10ක පමණ කාලයක් මේ විදිහට බස්නාහිර පළාතම ඇදිරි නීතිය පනවල රැක ගන්නවා. මේන් අපේක්ෂිත ප්‍රතිඵලය ඉටු වුණා කියලා ඔබ විශ්වාස කරනවාද? මේ සෑම දිනකම වගේ බොහෝ වෙලාවට ආසාදිතියුණු 300 400 500 වගේ ප්‍රමාණ මුණ ගැසුණා. අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමක් මේ දිනවල සිදු වුණා කියලා ඔබ විශ්වාස කරනවාද? බොහෝ විට ඔව් හේතුව තමයි දැන් ඔබ දන්නවා පළවෙනි මේ දවස්වල වාර්තා වෙච්ච රෝගීන්ගෙන් පළවෙනි දවසේ 800කට ආසන්න ප්‍රමාණයක් මට හරියටම ගණන් මතක නැහැ 600 ඉක්මෝ ප්‍රමාණයක් වාර්තා වුණා. නමුත් ඊයේ දවස් වෙනකොට 300 ආසන්නයේ මේ දිනවලම තිබුණේ. එය අර සංචරණය අසාමාන්‍ය වූවා නම් මේ වැඩි වෙන්න තිබුණා. නමුත් එය අර පහුගිය දවස්වල ආසාදිත වෙච්ච උදවියගේ ආශ්‍රිතයෙන් පමණක් විස බීජ ආසාදනයේ වුවන් ලෙස සඳහන් මේ හමු වීම යම් කිසි රෝගයේ ව්‍යාප්ත වීමේ පාලනයක් වුණායයි මම විශ්වාස කරනවා. හොඳයි බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. අපි දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් අදහස් විමසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගෙන්. එතුමා මේ වසංගත තත්ත්වයේ ආරම්භයේ සිටම මේ රට ජනතාවට තොරතුරු දැනුම්පත් කිරීම රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් නියෝජනය කරමින් ඒ වගේම වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ මේ ආයතන නියෝජනය කරමින් ඔහුගේ කාර්යභාරය නොපිරිහෙලා ඉටු කරමින් ඉන්න අවස්ථාවක තමයි අප සමග සම්බන්ධ වෙන්නේ. අලිත් ස්තුතියි එතුමන්ට. ඒ කියූ කාරණා අවබෝධ කරගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. රටේ විවෘත වුණත් අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදමින් කටයුතු කිරීමේ වැදගත්කම ඒ තුළ මම හිතන්නේ හොඳින් කියවුණා. එhmenan අපි අවසාන විරාමය සාන මිනිත්තු කිහිපයකටයි එළඹෙන්නේ. එහිදී මුලින්ම මේ ලංකාදීප ලෝවටා පිටුවට අවධානය යොමු වුණා. ලෝවටා පිටුව පුරාම වගේ දකින්නට පුළුවන්කම තිබෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරණය සහ ඒ සම්බන්ධ යම් කරුණු කාරණා. ජෝර්ජියා ජනපදයේ දිනුවොත් බයිඩන්ගේ ජය තහවුරුයි කියලායි සඳහන් කරන්නේ. ජෝර්ජියා ප්‍රාන්තය බයිඩන් ජයග්‍රහණය කොට ඇති බව තමයි බොහෝ තැන්වලින් ලැබෙන තොරතුරු අනුව කියවෙන්නේ. කෙසේ හෝ වේවා ඊළඟට ඊට ඒ ආශ්‍රිත කාරණා ගණනාවක් තිබෙනවා. ජයග්‍රාහකයා තහවුරු කරන්න විගණනයක් ජෝර්ජියා ප්‍රාන්ත බලධාරීහු කියති. බයිඩන් ඉදිරියට කියලා ඒ අතරේ වාර්තාවක් දකින්න පුළුවන්. නීත්‍යානුකූල ඡන්ද අනුව මමයි ජයග්‍රාහකයා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එලෙස ප්‍රකාශ කරත් ඔහු ඡන්දය පිළිබඳව විශ්වාසයක් නැතිව කතා කළත් අපට දකින්න ලැබිච්ච තත්ත්වයක් තමයි ඒ ප්‍රාන්තවල අධිකරණ ප්‍රධානීන් නීති විශාරදීන් සඳහන් කරනවා එම කිසිම ගැටලුවක් ඡන්ද භාවිතයේදී සිදු වෙලා නැහැ. ගණනය කිරීමේදී සිදු වෙලා නැහැ. බොහොම විනිවිද නිරවද්‍යතාවයෙන් ඡන්දය සියලු කටයුතු මේ වන විට සිදු වී ඇති බව. මේ සියලු තත්ත්වයන් හමුවේ ඇමරිකානු මාධ්‍ය පවා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හෙලා දකින්න ස්වරූපයක් තමයි දකින්නට ලැබෙන්නේ සහ ඌට ලබා දෙන ගුවන් කාලය පවා සීමා කරන ස්වරූපයක් දැන් දකින්නට ලැබෙනවා. ඔහු මාධ්‍ය හමුවට ඇවිල්ලා මාධ්‍ය හමු පවත්වමින් මේ ඡන්දයේ අසාධාරණතාව පෙන්눔 කරන්න කොතරම් උත්සාහ දරුවත් ඇතැම් තැන්වලින් ඔහුගේ හඬපට ඔහු අදහස් දක්වන අවස්ථා අතරමඟින් කපා දමමින් අදහස් දක්වීම පවා අපට දකින්නට ලැබෙන තත්ත්වයක් තමයි ලෝක මාධ්‍ය විශේෂයෙන් ඇමරිකානු මාධ්‍ය තුළ පවා තිබෙන්නේ. නිසා ජනතාව තුළින්ම මේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ වර්තමාන හැසිරීම පිළිබඳ විවේචනය වන ස්වරූපයක් දකින්නට පුළුවන්. ඩෙමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් කියනවා මේ අතරේ සෑම ඡන්දයක්ම ගණනය කළ යුතුයි කියලා. සාමාන්‍ය ඡන්දයක අවසාන ඡන්දය දක්වා තීරණාත්මක වන නිසා ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇත්ත එළියට ආවා කියලා ඉරානයේ උත්තරීතර නායකයා ඒ අතරේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරද්දී ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ විහිළුවක් කියලා
චීන මාධ්‍යත් මේ වන විට ලෝක මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා. එහෙම තියෙද්දී අපි මේ පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාවකුත් තිබෙනවා. ඒට යාමට පෙර ආතුව තපර කීපයක් අරන් වෙලාව බලලම ඉදිරිපත් ලෝවට පිටුව ඇසුරෙන් මෙතෙක් ඉදිරිපත් කළ කාරණා මෙන්න මෙහෙම තමයි සඳහන් වෙලා තිබුණේ. පිටුව පුරාවට ලංකාදීප ලෝවට පිටුව පුරාවට මේ තොරතුරු වගේම අප දැන් සූදානමින් සිටිනවා අපගේ ප්‍රවෘත්ති විකාශය අඩංගු වුණු මේ ඇමරිකානු ජනාධිපතිවරණයට අදාළ වෙන තොරතුරු වෙතත් අවධානය යොමු කරන්නට අප දැන් බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ පුවත් වාර්තාව අපි නරඹමු. ලොවක් නොයිවසිල්ලෙන් බලා සිටින අමරිකා ජනාධිපතිවරණ සටන තවත් උණුසුම් මුහුණුවරක් ගනිද්දී අවසන් ප්‍රතිඵලය ලබා දීම තවදුරටත් ප්‍රමාද වීමට ඉඩ ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. අවසන් ඡන්ද ප්‍රතිඵලයේ ප්‍රමාද වීම හේතුවෙන් නොසන්සුන්තාවයට පත්ව සිටින පාක්ෂිකයින් අමතමින් ඩෙමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ සියලු දෙනා අවසානයේ දක්වා සංසුන්ව සිටිය යුතු බවයි. අමරිකාව තුළ ඡන්දය කියන්නේ ජනතාවගේ උත්තරීතර බලය. එය ජනතාවගේ අපේක්ෂාව ප්‍රකාශයට පත් කරන අනුබලයක්. එය ඡන්ද දායකයින්ගේ කැමැත්ත. මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ අවසානයේ තෙක් සංසුන්ව ඉන්න. ප්‍රජාතන්ත්‍රවාදය ඇතැම් අවස්ථාවල ව්‍යාකූල සහගතයි. එය निराකරණයට ඔබගේ ඉවසීම අත්‍යවශ්‍යයි. එහෙත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ නීත්‍යානුකූල ඡන්ද ගණනය කළහොත් තමා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බවයි. එමෙන්ම තමාට හිමි ඡන්ද බහුතරයක් සොරකම් කර ඇති බවත් ට්‍රම්ප් දවල මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා තිබෙනවා. නමුත් ට්‍රම්ප් මෙම අදහස් ප්‍රකාශ කර තිබෙන්නේ කිසිදු සාක්ෂියක් නොමැතිව බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. මෙම වර්ෂය රිපබ්ලිකන් කාන්තාවන්ගේ වර්ෂය බවට පත්ව තිබුණා. පෙර කිසිදු අවස්ථාවකට වඩා රිපබ්ලිකන් පාර්ශවය නියෝජනය කරන කාන්තාවන් කොංග්‍රසයට තේරී පත්ව තිබුණා. මෙවන් තත්ත්වයක් තිබියදී තමයි මට හිමි බහුතර ඡන්ද ප්‍රමාණයක් මෙලෙස සොරකම් කර තිබෙන්නේ. ඔබ නීත්‍යානුකූලව ඡන්දය ගණනය කළහොත් මම පහසුවෙන් ජයග්‍රහණය කරනවා. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම තවදුරටත් සිදුවන අතර මිලියන ගණනක තැපැල් ඡන්ද ප්‍රතිඵල ලැබීමත් සමග ඩෙමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රහණයට තවදුරටත් ආසන්න වී තිබෙනවා. එමෙන්ම තවදුරටත් ඡන්දය ගණනය කිරීම සිදුවන ප්‍රාන්තවලින්ද ඩෙමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ඉදිරියට පැමිණෙමින් සිටින බවත් සඳහන්. එහිදී ප්‍රතිඵල නිකුත් වීමට නියමිතව තිබූ තීරණාත්මක ප්‍රාන්තයක් වන ජෝර්ජියා ප්‍රාන්තයේ පෙරමුණ ගැනීමට ජෝ බයිඩන් සමත් වී තිබෙනවා. නෙවාඩා සහ ඇරිසෝනා ප්‍රාන්තවලද ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින බවටයි වාර්තා වන්නේ. ඔනෝකයි ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ වර්තමාන තත්ත්වය කෙසේ වෙතත් මේ දෙපාර්ශවයේම පිරිස් උණුසුම් තත්ත්වයන් ඇමරිකාව තුළ නිර්මාණය කරමින් ඉන්නවා. ආරක්ෂක ශක්තියට මැදිහත් වෙමින් ඉන්නවා. වෙලාවකට අපට මතකයේ තිබුණාට ඔවුන්ට අමතක වෙලාද කියලා හිතෙනවා. ඔවුන් ඉන්නේ මොන තැනද කියන එක පිළිබඳව විශේෂයෙන් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලෝකයේම නම කියවෙන රට බවට අංකයකට පත් වෙලා තියෙන්නේ ඇමරිකාවයි. වැඩිම ආසාදිතයින් වැඩිම ජීවිත අහිමිවීම මේ සියලු කාරණා මැද කිසිවක් නොවන්නාසේ නොවුනාසේ ඔවුන් මැතිවරණය පිළිබඳ දැඩි උණුසුමක රට පවතින ස්වරූපයක් තමයි සහ ඒ දෙස ලොවක් බලා සිටින ස්වරූපයක් තමයි අපට මේ වන විට විද්‍යමාන වන්නේ. කෙසේ වෙතත් ලෝකයේම ජනතාව ඇසුපිය නොහෙලා බලාගෙන ඉන්නේ කවුද ජනාධිපති කියන එකයි වැඩි බර ජෝ බයිඩන්ටයි ඒ අතරේ තිබෙන්නේ. අපි ඒ සමග දකිනවා අද තවත් ඇතුල් පිටු වාර්තාවක තිබෙන සුවිශේෂ කාරණාවක් මේක අපට වැදගත් වෙන කාරණාවක්. ලංකාවේ වායු දූෂණය හදිසියේ ඉහළ ගිහින් සංවේදී අයට හුස්ම ගැනීමේ අපහසුතා මුඛ ආවරණ පැළඳීම ඉතා වැදගත්. දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දැඩි බලපෑමක් මෙහි කොළඹ නගරයට තිබෙන බවයි විශේෂඥයින් කියන්නේ. කෙසේ වෙතත් නගරයේ කටයුතු බොහෝ විට සීමා වීම ජනතාව ගැවසීම සීමා වීමත් එක්ක එක පැත්තක හොඳ තත්ත්වයකුත් පෙන්눔 කරනවා මේ විෂ වායු ආග්‍රහණය වීම ඒ නිසා සුදු නොවීම මත. නමුත් පරිසරයේ සිදුවන වෙනස්කම් වලට අපට මුහුණ දෙන්න සිදු වෙනවා. පසුගිය කාලයේ මුළුල්ලේම ඉන්දියාවේ දිල්ලි නගරය ආශ්‍රිතව තිබුණු තත්ත්වය අපට මතකයි. එහි යම් බලපෑම් පහුගිය කාලේ ලංකාවට ඇති වී තිබුණා. කොළඹ නගරය ආශ්‍රිතවත් මේ තත්ත්වය අපට දකින්නට ලැබුණා. දැන් මේ උත්සන්න වී ඇති බවක් තමයි මේ අංශ මගින් කියන්නේ. කෙසේ වෙතත් මුඛ ආවරණ පැළඳීමේ ඉතා වැදගත් බව අවධාරණය කරනවා. අප කොහොමත් මේ කොවිඩ් වසංගත තත්ත්වය හැමුවේ මුඛ ආවරණ පැළඳීමින්ම සිටීමට අපට සිදු වෙලා තිබෙනවා. මේ දෙකටම අපට ඒ නිසා මුහුණ දීමට මුඛ ආවරණය හොඳ මෙවලමක් බවට අප සිහි තබා ගත යුතුයි. ඒ තුළ අපට ආරක්ෂා වීමේ හැකියාව බොහෝ සෙයින් තිබෙන බවත් අපි අවධාරණය කළ ගත යුතුයි සහ අවබෝධ කර ගත යුතුයි. මෙන්න පිළිබඳ වාර්තාව පළ වී තිබූ ආකාරය. ඒ වගේම අප දකිනවා
අද දිවයින ඇතුල් පිටු වාර්තාවක සඳහන් වෙනවා මේ කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙත නිලධාරිණී පුෂ්පාරාම යන සොයිසා දක්වන අදහසක් ප්‍රතිකාර ගන්න සැහැල්ලු ඇඳුමකින් රෝහලට එන්න කියන එක පිළිබඳව රාජකාරී ස්ථානවලදී එකට එකතු වෙලා කැම ගන්න පවා එපා කියන එක පිළිබඳව මේ සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් දැනුම්පත් කිරීම කරන කාරණා මේ ඇඳුම පිළිබඳව සැලකීමේදී අත්‍යවශ්‍යම නොවෙනවා නම් ඔරලෝසුවක් පවා පැළඳීම ආභරණ පැළඳීම මේ ආදීන් හැකිතාක් වැළකී සිටීමට පුළුවන් නම් අපි අනවශ්‍ය දේවල් හැකිතාක් අතහරින්නට පුළුවන් නම් අපට අපේ ආරක්ෂාව පිළිබඳව යම් තහවුරුවක් අපට සහතිකයක් අප විසින්ම අපට ලබා ගැනීමේ හැකියාවක් පවතීම පිළිබඳවත් මෙලෙස වාර්තා කරන්න ඕනේ. මෙන්න ඒ කාරණාව පුෂ්පාරාමානිද සොයිසා හෙද නිලධාරිණීගේ රුව සහිතවම අද පත්‍ර වාර්තා කොට තිබෙන්නේ මෙහෙමයි. දිවයින ඇතුල් පිටුවෙන් මම ඔපට ගන්නේ. ලංකාදීප ඇතුල් පිටුවෙත් පත්‍ර කීපයක දකින්න ලැබිච්ච තව කාරණාවක් තමයි මේක. නිරෝධායන ඉවර වී ගෙදර යන මගදී හෝටල් සේවක මරුට නිරෝධායන අවසන් කර තම නිවස බලා යමින් සිටි අයෙකුගේ සිරුරක් පුත්තලම ආනන්ද මාවතට හැරෙන ස්ථානයේ මහා මඟ තිබී හමු වී ඇති බව පුත්තලම පොලිසිය කියයි කියලායි සඳහන් වෙන්නේ. මෙන්න එම කනගාටුදායි පුවත අද ලංකාදීප ඇතුල් පිටුවේ සඳහන්ව තිබූ ආකාරය. මේ දකිද්දි කියවද්දීම මතකයට නැගෙන්නේ ලෝකයේ ඇතැම් රටවල තත්ත්වයන් පිළිබඳව, ඇතැම් රටවල මහමග මිනිසුන් මිය යන තත්ත්වයන් පිළිබඳව, විශේෂයෙන් අසල්වැසි ඉන්දියාවේ පවා, ඇමරිකාව වැනි දියුණු රටවල පවා, ඒ වගේම දරිද්‍රතාවයෙන් පෙළෙන ඇතැම් රටවල මහමග ජීවිත ගණන් මිනිසුන් මිය යන තත්ත්වයන් පිළිබඳව අපට දැනගන්නට දකින්නට ලැබෙනවා. මේ ලංකාව මේ සුන්දර භූමිය එවැනි රටක් නොවන්නට අප සැමටම දැඩි යුතුයකමක් වගකීමක් පැවරී තිබෙන මේ මොහොතේ අප කොහොමද ඒ යුතුයකම වගකීම තවදුරටත් ඉටු කළ යුතු වන්නේ? අප මොනවා ගැනද වඩාත් සිහි තබා ගත යුත්තේ? අප මොනවාද රැකිය යුත්තේ? මොනවාද අත්හල යුත්තේ? මේ ආදී කාරණා පිළිබඳව ඔබට තවදුරටත් අවබෝධයක් ලබා ගත හැකි ආකාරයේ වාර්තාවක් අප සතුව තිබෙනවා. එය ඔබ වෙත ඉදිරිපත් කරමින් ඒ වෙත අවධානය දෙන්නට කියමින් සමුගන්නටයි අද දවසේ බලාපොරොත්තුව. අපි යලිත් හෙට උදෑසන මේ සතියන්තයේ ඔබ මුණ ගැසෙන්න බලාපොරොත්තු වෙනවා. හිට පුවත්පතු තබාතේ අදම තිබෙනවා. ඒවායේ ඉතාම උණුසුම් වැදගත් කාරණා බොහොමයක් තිබෙනවා. එයින් මා එක් කාරණාවක් වෙත පමණක් අවසානයේ අවධානය යොමු කරන්න හිතුවා. මේ මව්බිම ඉරිදා මව්බිම පුවත්පතේ තිබෙන වාර්තාවක්. ගෙදරදීම කොරෝනා කැලෙන්ඩරයක් හදාගෙන අනුතුරින් දුරස් වෙන හැටි ගැන පුවත් වාර්තාවක් ඇසුරින් අපි සූදානම් හෙට දවසේ ඔබව දැනුම්පත් කරන්නට. ඒ බලාපොරොත්තුව ඇතිව අද මේ මොහොතේත් අප ආරක්ෂා විය යුත්තේ කෙසේද? ඇයි අපි ආරක්ෂා විය යුත්තේ? මේ හැමදේම කියන මේ වාර්තාවෙන් අපි සමුගන්නවා. ඔබට සුබදායි දවසක් ප්‍රාර්ථනා කරමින්. මේ වන විට රටපුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව අපි හැම කෙනෙක්ම දැඩි අවබෝධයකින් යුතුව කටයුතු කරන්නේ නැතිනම් සිදුවන්නේ හැම කෙනෙකුටම ජීවිතවලින් වන්දික වන්නට. සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ආකාරයට මෙවන විට අප සිටින්නේ කොරෝනා තත්ත්වයේ 3 වෙනි අදියර තුල. පළමු සහ දෙවන අදියරයන් එතරම් භයානක නොවුනත් 3 වන අදියර පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඉන් අනුතුරුව එළඹෙන්නේ 4 වන අදියර. 3 වන අදියර තුලත් අපට මේ රෝගය වළක්වා ගන්නට පුළුවන්. අපි පරිස්සම් වුණොත්. හැබැයි එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ 4 වෙනි අදියරට ඊටාම ඉක්මනින් අපිට ගමන් කරන්නට සිදුවීම. අපගේ මේ උත්සාහය 3 වන අදියරේ ඉන්න අපි දෙවෙනි හෝ පළමු අදියර දක්වා ගමන් කරවීමට ඔබව දැනුවත් කරවීම. විශේෂයෙන්ම අප මතක තබා ගත යුතුයි කිසිසේත්ම අප 9 වන අදියරට නොයා යුතුයි. එය අතිශය භයානකයි. මෙම 3 වන අදියරේදී අප කටයුතු කළ යුත්තේ කෙසේද? මෙම නව තත්ත්වයක් සමග ශ්‍රේෂ්ඨයන් 55ක් අනුගමනය කළ යුතු නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔබ දැන් කටයුතු කළ යුත්තේ මේ ආකාරයටයි. එක් නිවසකින් නවතැනකින් පිටවීමට අවසර දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 3 වන අදියරේදී 2 දෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහනයේදී දෙවැනි අදියරේදී බස් රථේ දුම්රියේ ආසන ධාරිතාවෙන් 75% දක්වා මගින් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර ලැබෙනවා. පෞද්ගලික කුලී රථ සේවා කාර් සහ ත්‍රිරෝද රථ සඳහා උපරිම මගින් සංඛ්‍යාව 2 දෙනෙකුට සීමා කර තිබෙනවා. වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවෙන් 50%කටයි සීමා වන්නේ. තෙවැනි අදියරේදී රජයේ කාර්යාල කටයුතු කෙසේද සිදුවන්නේ? අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීමත් කළ යුතුයි. පෞද්ගලික අංශයේ කාර්යාල සහ වෙනත් කාර්යාල මෙම කොවිඩ් තෙවැනි අදියරේදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා.
සුපිරි වෙළඳසැල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? ඇවිදීමට හැකි වර්ග මීටර් 1.5ක ඉඩ ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් යයි සලකමින් එම ආකාරයට ලබාගත හැකි ඉඩ ප්‍රමාණයෙන් 50ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි. ලබා දී ඇති උපදෙස් පිළිපදින්න වෙළඳසැල් තුළට ඇතුළු කරගත හැකි පුද්ගලින් සංඛ්‍යාව වෙළඳසැලෙන් පිටත ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ යුතුයි. බාබර සහ රූපලාවන්‍යාගාර මෙම තත්ත්වය තුළ ගනුදෙනුකරුවන් සඳහා ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50කට ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුයි. මෙම තත්ත්වය තුළ අධිකරණ කටයුතු කෙසේද සිදුවන්නේ? ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට මහජනය ඇතුළත් කරගත හැකි. ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුයි. බන්ධනාගාරවල අමුත්තන්ට පැමිණීමට අවසර නැහැ. සෞඛ්‍යාංශ රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවාද ඇතුළුව ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සේවා අවශ්‍යතා පවත්වා ගැනීම සඳහා හැකි අවම සංඛ්‍යාවක් සමග ක්‍රියාත්මක විය හැකි. කොරෝනා තෙවන අදියරේ සිටින ශ්‍රී ලංකාව තුළ දිවාසුරකුම් මධ්‍යස්ථාන පෙර පාසැල් සහ පාසැල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? 50ක ධාරිතාවයක් සහිතව දිවාසුරකුම් මධ්‍යස්ථාන පෙර පාසැල් ක්‍රියාත්මක කළ හැකි. එහෙත් පාසල් වසා දමා තිබිය යුතුයි. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනද තෙවැනි අදියර තුළ වසා දමා තිබිය යුතුයි. අවන්හල් ටේක්වේ ඩිලිවරි සහ මත් පැන් අලවිසැල් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි. කැසිනෝ රාත්‍රී සමාජශාලා වසා දමා තිබිය යුතුයි. ඔට්ටු දමන ස්ථාන ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක සුළු ධාරිතාවයකින් උපරිම 50කට අනුව අවසර ලැබෙනවා. ස්පා කොරෝනා තත්ත්වයේ තෙවැනි අදියර තුල එනම් මෙවැනි තත්ත්වයක් තුල වසා දමා තිබිය යුතුයි. නවතැන් සපයන ස්ථාන වසා දමා තිබිය යුතුයි. හෝටල් සහ විවේකාගාර ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක මුළු ධාරිතාවයෙන් උපරිම 50කට අනුව අවසර ලැබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.